හරි අපි වැඩේ පටන් ගමු. දැන් ඔයාලට අපි අද කරන කොටස 10 වසර පන්තියේ දෙන භාග කියලා කොටසක්. ඒත් මේ භාග කියන පාඩමේ ඔයාලට එනවා විභාගයේ ප්‍රශ්නේ. දැන් ඔය පළවෙනි ටර්ම් ටෙස්ට් එක ලිව්වොත් 10 වසර ඉස්කෝලේ. කියන්නේ 10 වසරේ අයට පළවෙනි වාර විභාගයේ තිබ්බොත් භාග ප්‍රශ්නයක් එනවා ඔයාගේ පේපර් එකේ ලකුණු 10ක්. ලකුණු 10ක් පොඩි ගාණක් නෙමෙයි. එතකොට දෙවෙනි වාර ලියනකොටත් ලකුණු 10 භාග ප්‍රශ්න එනවා. ඊට පස්සේ 10 වසරේ තුන්වෙනි වාර ලියද්දි භාග ප්‍රශ්න එනවා. ඊට පස්සේ 11 වසරේ පළවෙනි වාරයටත් එනවා. 11 වසරේ දෙවෙනි වාරෙත් එනවා. 11 වසරේ තුන්වෙනි වාරෙත් එනවා. ඊට පස්සේ O level ප්‍රශ්න පත්‍රයේ ලකුණු 10 මේ ප්‍රශ්න එනවාමයි. මේ තියෙන සිලබස් එක එනවා. එතකොට දැන් ඔයාලට මම මේ ලකුණු 10කට රෙඩි කරන්න හදන වැඩේදී මම ටිකක් මෙතනදී මේ කියන්නේ ඕගොල්ලන්ව දැනුවත් කරපු අයට ඕගොල්ලන්ට ලින්ක් ෂෙයා කරපු අයට කියලා තිබුණ පණිවිඩය තමයි දැන් මේ භාග පාඩම අපි සාමාන්‍යයෙන් ඕගොල්ලෝ ඉස්කෝලේ පන්ති ගියා නම් ඒ පන්තිවල හෝ ඉස්කෝලේ බබෝ මේ පාඩම ඉවරයි. මේ පාඩම කරලා තියෙනවා. ඊට පස්සේ දැන් මම 10 වසරේ පන්තියට උගන්වලා 11ට උගන්වලා ඊට පස්සේ ඒක ආයෙ රිවිෂන් උත්තරලා ඊට පස්සේ ආපහු පාරක් ඔන්ලයින් ක්ලාස් එකක සෙමිනාර් එක එකපාරක් කරා. ඒ කියන්නේ මේ භාග පාඩම කරා. දැන් මේ මම අද කරන්න හදන්නේ නමුත් දැන් අපි දැන් විභාගයක් තිබ්බොත් දැන් මම සමාජ විභාගෙ තිබ්බහම සමහර ළමයි ඉන්නවා භාග ප්‍රශ්නේ ලකුණු 10ම නැහැ. ලකුණු 8යි 7යි එහෙම ඉන්න. ඒතර මම මෙතනදී අද කැමතියි මෙතන ඉන්නම නම් භාග මෙලොවක දෙයක් බැරි අය. ඒ කියන්නේ මුකුත්ම බැරි කට්ටිය. ඉන්නවනම් වැඩි හොඳයි මට ඒගොල්ලන්ට මේක තිතට උගන්වන්න පුළුවන් හොඳට තේරෙන. මොකද මට ඕන අර බැරිම තැන ඉඳන් මේ ප්‍රශ්න ටිකෙන් ටික ගිහිල්ලා ආව ලකුණු 10කට රෙඩි කරන්න. ඔයා හොඳට අහන් ඉන්න. එතකොට මේක අනිවාර්යෙන් ඔයාලට ලකුණු 10 ගන්න පුළුවන් වෙන තැනට යයි. ඔයාට මම කියන අවශ්‍ය වටපිටාව හදන්නම් කොහොමද එතනට යන්නේ කියලා. ඊට පස්සේ මම ඔයගොල්ලන්ට පොඩි කාරණාවක් තියෙනවා කියන්න. කාරණාව තමයි ඔයා මේ ක්ලාස් එකට එනකොට ඒ කියන්නේ මේ ඔන්ලයින් පන්තියට එනකොට සෙමිනාර්ස් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ පාඩම් ගොඩක් අපි මේ කවර් කරනවා. එතකොට බබෝ මේ සෙමිනාර්ස් වලට ඔයා එනකොට ඉස්සරහට ඒක අද සමහර අය දන්නේ නැහැනේ. දන්නේ නැති හින්දා ඔයා මේ සම්මන්ත්‍රණයට ඊළඟ සම්මන්ත්‍රණ වල දිගටම ඔයා මේකට එනකොට පොඩි වැඩක් කරන්න ඕන. ඔයාලා ඔය මේ දැන් මේක පෙන්නනකොට ඔයගොල්ලෝගේ නම් රොෂාන් ලසන්ත හරි මොන හරි අංකයක් හරි මොන හරි තියෙනවා. ඉස්සරහට ඔයගොල්ලෝ යනකොට පොඩි වැඩක් කරන්න. දැන් ඔයාව සම්බන්ධීකරණය කරපු කවුරු හරි ඉන්නවනේ. සමහර වෙලාවට පාසලක ගුරුවරයෙක් වෙන්න පුළුවන්. නැත්නම් වාගේ යාළුවෙක් වෙන්න පුළුවන්. ඔයා කරන්න ඕනේ අපි දැන් ටීචර් කෙනෙක් නම් අපි තුමු ශාමලී ටීචර්. එහෙනම් ඔයා ශාමලී කියලා දාලා පොඩි ස්පේස් එකක් තියලා ඔයාගේ නම සටහන් කරනවා. අපි ඔයාගේ නම තරුෂ කියලා. තරුෂ. ඔයාව ලෙටන්ට එවපු ගුරුතුමියගේ නම ශාමලී. ඊට පස්සේ ඔයාගේ නම තරුෂ. ඒ ක්‍රමේ ඉස්සරහට හදා ගන්න ඕන. එහෙම නැති වුණොත් ඒ කියන්නේ ඉස්සරහට තියෙන ඒවා වගේ අද පළවෙනි දවසේ ඉඳලා කමන්නේ. එහෙම නැති වුණොත් බබු අපි මේක ටිකක් කරලා බලලා ඒගොල්ලන්ව රිමූව් කරනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඔයාව සම්බන්ධීකරණය කරපු කෙනෙක් ඉන්නම ඕන. එහෙම ඉන්නම ඕන. ඊට පස්සේ මේක තමයි කාරණාව. මෙහෙම කියාගෙන යන්න. ඊට දෙවෙනි වැඩේ තමයි දැන් ඔයාව සම්බන්ධීකරණය කරපු අය එක්කෝ ටීචර් කෙනෙක් එක්කෝ ඉස්කෝලේක ළමයෙක් යාළුවෙක් තමයි ඔයගොල්ලෝ මෙතනට එවන්නේ. දැන් ඔයාට මේ පන්තියේ තියෙන විශේෂත්වය තමයි ඔයාලා හොඳට මතක තියාගන්න. දැන් අපි සාමාන්‍යයෙන් හෝල් ක්ලාස් එකට ගියත් ඔයාලට මෙහෙම පාඩම උගන්වනවා. ඔයා ඊට පස්සේ නෝට් එක ලියනවා. ඊට පස්සේ අපි හරියට හදනවා. ඔයා හරි අඩුපාඩු හදාගන්න මෙහෙම යන්නේ. හැබැයි මේ පන්තියේදී මම ඔයාට දීලා දෙන ලොකු chance එකක්. මෙන්න මෙහෙම එකක්. දැන් අද මේ පාඩම කරා. කරාම කවුරු හරි කෙනෙක් ඉන්නවා අපිට අනුරාධපුරේ ළමයි. එයාට පොඩි එක ගානක පොඩි අපහැදිලි තැනක් තියෙනවා. කිසිම වෙලාවක මතක තියාගන්න පාඩමේ අපහැදිලි කොටස් තියාගෙන මේක ඊළඟ කොටසට යන්න එපා.
එහෙම යන්න එපා බබු. හරිද? ඔයාට පාඩමේ අපැහැදිලි කොටසක් තියෙනවා නම් ඔයා මට මැසේජ් එකක් දාන්න ඔයාගේ යාළුවට නැත්නම් ඔයාගේ ටීචර්ට ඔයා සම්බන්ධීකරණ කරපු කෙනාට මට දා හදපු අර තුන්වෙනි ප්‍රශ්නේ තේරුන්නේ නැහැ ටීචර්. ඒක පොඩ්ඩක් මට සර්ගෙන් අහගන්න ඕන. නැත්නම් ඔයාගේ යාළුවට මැසේජ් එකක් දාන්න. මචං අර එදා හදපු හතරවෙනි ගානේ තුන්වෙනි කොටස මට පොඩ්ඩක් පැහැදිලි නෑ. සර්ට කියන්නේ එයා ටක් දාලා මට කියනවා. කිව්වට පස්සේ මම ඔයාත් එක්ක ටයිම් එකක් කතා කරගෙන ඊට පස්සේ මම ඔයාට වෙලාවක් දීලා ආයෙ Zoom එකකින් ඇවිල්ලා ඔයාට බැරි කොටස කියලා දෙනවා. මොකද මේ වැඩේ වත් එක දිගටම කරන් යන්න ඕන. ඒතර එහෙම කරන් යනකොට ඔයාව මග හලාගෙන යන්න බෑ. ඔයාට මොකද සාමාන්‍යයෙන් අපි හෝල් ක්ලාස් එකට ගියොත් නම් අපි හෝල් ක්ලාස් එකෙත් එහෙම බැරි කොටස් ළමයිට උගන්වන වෙලාවල් දාලා තියෙනවා. නමුත් ඒවට ළමයාත් එන්න බෑ. ළමයා හෝල් එකට එන්න ඕනේ, මමත් හෝල් එකට යන්න ඕන. ටිකක් කාර්ය දුෂ්කරයි. හැබැයි මේකෙදි ඔයාලට ගෙදර ඉඳන් ඒකක් බොන ගමන් හරි ගාන හදන්න පුළුවන්. හරිද? එහෙම කරන්න පුළුවන්. එතකොට ඔයා එහෙනම් දැන් අද පාඩම මම මුල ඉඳන් කරනවා. මුලම ඉඳන් කොටස් වලින් කරනවා. ඒ කියන්නේ පාඩමට අවශ්‍ය වෙන තැන ඉඳන් කරනවා. ඒක අට එනවා නම් ඔයා අනිවාර්යෙන් ඒ අදාළ ඔයාව සම්බන්ධීකරණය කරපු කෙනාට කියලා එහෙම හදන්න. මොකද ඔයාලට මේක දීපු ලොකු chance එකක්. ඒක සාමාන්‍යයෙන් පන්තියකින් ඇත්තට එහෙම හම්බෙන්නේ නැහැ. බැරි කොටසක් අහගන්න. මොකද මට ඕනේ ඕගොල්ලන්ගේ තියෙන පොඩි doubts ඔක්කොම ටික හදන්න ඕනේ. කියන පොඩි අඩුපාඩුකම් ඔක්කොම හදන්න ඕනේ. එහෙම හදාගත්තොත් තමයි ඔයාටයි කියන ඔයාට මේකෙන් ප්‍රයෝජනයක් වෙන්නේ. නිකන් ඇවිල්ලා නැත්නම් ඔයා මේ කියන දේශනේ අහගෙන ඉඳලා ගෙදර ගිහිල්ලා ගියාට වැඩක් වෙන්නේ නැහැ. බැරි කොටස අල්ලගන්න try කරන්න. දැන් ඔයා එතනට ඕකේ නම් මම ඔයත් එක්ක ඒ වැඩේ කරන්නේ හැමතිස්සෙම ඕකේ. පැහැදිලි? ඔයා ඕකේ නම් මම ඕකේ. දැන් වෙලාවේ සමහර වෙලාවට ළමයි එහෙම ඕකේ වෙන්නේ නැහැ. කියන්නේ ළමයා එතනට එන්නේ නැහැ. එන්නේ නැතුනම ඉතින් මම දන්නේ නැහැ. ඒ හින්දා ඔයාට අන්න එහෙම ලොකු උදව්වක් මම කරන හරියට බැලුවොත් ඔයා නිකන් ඉන්ඩිවිජුවල් ක්ලාස් එකක් කරා වගේ තමයි. එතන ගෙදරට ගෙන්නගෙන ගුරුවරයෙක් ඉගෙන ගත්තා වගේ තමයි. ඒක බැරි කොටස් ඔයාලට අහගන්න පුළුවන්. හරිනේ? දැන් ඔයාලට මම කියන්නම් එහෙනම් දැන් අපි මුලින් ඉඳන් මේක පටන් ගමු. දැන් භාග පාඩමේ බබු අපි ලකුණු 10ට යන්න කලින් ඔයාලට මම පොඩි කොටස් ටිකක් කියලා දෙන්නම්. මුලින්ම ඔයා මට චුට්ටක් ඔයා හිතින් හිතන මම මේක මයික් ඕෆ් කරලා තියෙන්නේ. ප්‍රථමක සංඛ්‍යා කියලා තියෙනවා. ප්‍රථමක සංඛ්‍යා කිව්වහම අපි සාමාන්‍යයෙන් කියනවා එකිනෙකට වෙනස් සාධක දෙකක් තියෙන ඒවා කියලා. එකිනෙකට වෙනස් සාධක දෙකයි. එකිනෙකට වෙනස් දෙකක් කිව්වම දැන් උදාහරණයක් මම කියන්නම් 1. 1 කියන එක්කෙනා ලියන්න පුළුවන් ගුණාකාර එක්වරක් එකනේ බබු. එක්වරක් 1. එතකොට එක්වරක් 1 කිව්වහම 1 තියෙන්නේ. කියන්නේ මේක සාධකේ 1. ඒතර මෙයා එක්කෙනුත් සාධක දෙකක් මෙයාට නැහැ. කියන්නේ එකිනෙකට වෙනස් දෙන්නෙක් නැහැ. වෙනස් දෙන්න වෙනස් වෙන්න ඕන. එහෙම දෙන්නේ බබෝ මේක නෑ. එක විතරයි තියෙන්නේ. එකයි තියෙන්නේ. එහෙනම් මෙයා ප්‍රථමක සංඛ්‍යාවක් නෙමෙයි. දැන් විභාගෙදී අපි හිතමු කෙටි ප්‍රශ්නයක් ඔයාගෙන් අහනවා. ඒ කියන්නේ මම සාමාන්‍යයෙන් මේ පාඩමක් කරනකොට හැම අස්සක් මුල්ලක් නෑරම කරනවා ඔයා. භාග නම් භාග විතරක් කරන්නේ. හරි? දැන් අපි හිතමුකෝ බාහිර ප්‍රශ්නයක් අහනවා එක ප්‍රථමක සංඛ්‍යාවක් නොවීමට හේතු ලියන්න කියලා. එක ප්‍රථමක සංඛ්‍යාවක් වෙන්නේ නැත්තේ ඇයි? එකට එකිනෙකට වෙනස් සාධක දෙකක් නැහැ. එකිනෙකට වෙනස් දෙන්නෙක් නැහැ. එහෙනම් එක ප්‍රථමක සංඛ්‍යාවක් නෙමෙයි. මොකද ඔය ඕක අලුතෙන් වෙනස් කරපු එකක්. 2006 විතර වගේ තමයි සිලබස් එක ඔක වෙනස් කරේ. මේ එක කියන්නේ එක ප්‍රථමක සංඛ්‍යාවක් නම් එකිනෙකට වෙනස් සාධක දෙකක් තියෙන්න ඕන. එහෙම ඒවා තමයි උදාහරණ මම කියන්නම් 2. 2 කියන එක්කෙනාට එකිනෙකට වෙනස් දෙකක් තියෙනවා. දෙවරක් 1. දැන් 2 කිව්වහම දෙවරක් 1 නේ. ඒතකොට 2 තියෙනවා 1 තියෙනවා. වෙනස් දෙන්නෙක් ඉන්නේ. 1යි 2යි.
3 ආන්න එක එක වෙනස් දෙකක් 3 වරක් එක 3යි 1යි විතරයි තියෙන්නේ වෙන ඒවා නෑ ඊට පස්සේ 5 කියන එකට 5 වරක් එක විතරයි තියෙන්නේ 5යි 1යි ඊට පස්සේ බබු 7 කියන එකට 7 වරක් එක විතරයි ඊට පස්සේ 11ට 11 වරක් එක විතරයි අන්න එහෙම ප්‍රථමක සංඛ්‍යා මේක කියන්නේ ඒකලොත් දැන් ඉස්සරහට තේරෙවි දැන් අපි සමහර වෙලාවට භාග එකතු කරනකොට සාමාන්‍යයෙන් පොඩි ගානක අපි ගණන් හදන් යනකොට භාග ගණන් දෙකක් එකතු කරනවා 5න් එක එකතු කිරීම අපි තුමු 5න් 2 දැන් අපි දන්නවා නිතරම භාග දෙකක් එකතු කරනවා නම් ඒ දෙන්නගේ යට තියෙන සංඛ්‍යා කියන්නේ හරය අපි කියලා කියන්නේ හරය මෙන්න මේ දෙන්න බබෝ සමාන වෙන්න ඕනේ හැමතිස්සෙම භාග දෙකක් එකතු කරනවා නම් එහෙම නැත්නම් අඩු කරනවා නම් ඒ දෙන්නගේ මේ යටින් තියෙන සංඛ්‍යා සමාන වෙන්න ඕනේ. දැන් මේ දීපු ගානේ මේ දෙන්නගේ යට තියෙන සංඛ්‍යා සමානයි. 5 තියෙනවා. අපි නම් 5 ලියලා මේ එකට මේ දෙක එකතු කරනවා. එතකොට 3යි. ඔබ නිකන් චූටි එකක් මම වඩන්නේ කියලා. ඊට මෙහෙම ගානක්. 1යි 2න් 1 දාන 8න් 1. දැන් භාග දෙකේ හරය සමාන නැහැ. කියන්නේ මේ දෙන්නගේ යටින් ඉතිරි ඉලක්කම් දෙක සමාන වෙලා නැහැ. බලන්නකො 2යි 8යි. එතකොට අපි මෙන්න මෙහෙම හිතනවා හොඳට අහගන්න. නිතරම හිතනවා පොඩි ඉලක්කම තියෙනවා. පොඩි එක්කෙනා කීයෙන් හරි ගුණ කරලා ලොකු එකට සමාන කරන්න පුළුවන්. පොඩි එක කීයෙන් හරි ගුණ කරලා ලොකු එකට සමාන කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ දෙක කීයෙන් හරි වැඩි කරලා මේක 8 කරන්න පුළුවන් කියලා බලනවා අපි. දැන් දෙක කීයෙන් හරි වැඩි කරාම 8 වෙනවද? වෙනවනේ බබු දෙක 8 වෙනවා කීයෙන් වැඩි කරාම 4ෙන් ගුණ කරාම. දෙක 8 වෙනවා 4ෙන් ගුණ කරාම. එනකොට මෙයා ගුණ කරන්නත් පුළුවන් නේ 4ෙන්. මෙයා 4ෙන් ගුණ කරාම 8. භාගවල කියනවා නීතියක්. යට ඉලක්කම කීයෙන් හරි වැඩි කරා නම් උඩ ඒකෙම ගුණ කරන්න. දැන් මෙයා 4ෙන් ගුණ කරොත් දෙවරක් 4 8යි. නේ එක්වරක් 4 4යි. මෙයා වෙනස් කරේ නෑ මෙයා 8ෙන් 1යි. දැන් දෙන්නගෙම හරය අන්න බබෝ සමානයි. දෙකේම හරය සමානයි. පැහැදිලි? දෙකේම යට ඉලක්කම සමානයි. එහෙනම් මේ 8 අපි එහෙමම ලියලා 4 එකතු කිරීම 1. ඒ කියන්නේ 5යි. මම මේ පාඩමට යන්න කලින් වාට පොඩි තැන් ටිකක් මතක් කරලා දෙන්න. මේ ටික 9 වසර තියෙනවා. ඒ ටික නැතුව අපිට 10 ටික කරන්න බෑ. මේ පාඩම 11ට නෑ. 10 ඉගෙන ගන්න එකෙන් තමයි O level ලියන්න තියෙන්නේ. දැන් ඔය එක. તો අපිට මෙහෙම ගානක් දෙනවා. අපිට දෙනවා 3ෙන් 1යි 7ෙන් 1යි. දැන් ඔන්න ඔයාට මම හොඳ කොටස් දෙකක් කියන හොඳට අහන්නේ. මේ දෙන්නගේ බබෝ හරය. ඒ කියන්නේ යට ඉලක්කම් දෙක සමාන වෙලා නැහැ. මේ දෙකේ යට ඉලක්කම් දෙක සමාන වෙලා නැහැ. 3යි 7යි නේ. හරි. එහෙනම් මම කරන්නේ මේකේ යට ඉලක්කම් දෙක සමාන කරන්න සමහර අය ඉගෙනගෙන තියෙනවා ක්‍රමයක්. දැන් මම මුලින් කිව්ව කතාව මතකද? මේ දෙන්න සමාන නැත්තම් මම මුලින් හිතන්න විදිය මේකද පොඩි ඉලක්කම. මෙයාගේ පොඩි ඉලක්කම කීයෙන් හරි ගුණ කරලා 7 කරන්න පුළුවන්ද? 3 කීයෙන් හරි ගුණ කරලා 7 කරන්න පුළුවන්ද? ඊට පස්සේ මේ පොඩි ඉලක්කම 3 අපි බලනවා කීයෙන් හරි ගුණ කරලා 7 කරන්න පුළුවන්ද? දැන් අපි 3 වරක් චක්‍රේ කියාගෙන ගියොත් බබෝ 7 එනවද? 3 වරක් එක 3යි. 3 වරක් 2 6යි.
3 වරක් 3 9. 7 සෙට් වෙන්නේ නැහැනේ අපිට නේද? 7 එන්නේ. ඒ 7 එන්නේ නැත්තම් දැන් මේ පොඩි ඉලක්කම කීයෙන්වත් වැඩි කරා කියලා 7 වෙන්නේ නැහැ. හරි 7 වෙන්නේ නැහැ. එහෙනම් අපි සමහර වෙලාවට කරන ක්‍රමයක් මේ දෙක ගුණ කරනවා. 3 වරක් 7 කීයද? 21 කරනවා. මේ දෙන ගුණ කරා 21නේ. 21 කරනවා. දැන් ඔයාලට බලන්න මේ පැටලෙන තැනක් කියන්නේ. ඒක ළමයිට මේ විභාග ප්‍රශ්න හදනකොට පොඩි තැනක අවුලක් කරගන්න තැන. ඒ අවුල තමයි මේ ලියන්න හදන්නවට මම දැන්. දැන් තව ගානක් තියෙන මෙන්න. අපි හිතමු 6න් 1යි 8න් 1යි එකතු කරන්න තියෙනවා. එතකොට මේක බලන්න මේ 6 හරය සමාන නැහැ. යට ඉලක්කම් දෙක සමාන නැහැ. එතකොට අපි කරන්නේ මෙන්න මේ දෙක මේ පොඩි ඉලක්කම 6 බලනවා කීයෙන් හරි ගුණ කරාම 8 වෙනවා. මේ 6 කීයෙන් හරි ගුණ කරොත් 8ක් වෙයිද? මේ 6 කීයෙන් හරි ගුණ කරොත් 8ක් වෙනවද? 6 වරක් 1 6යි. 6 වරක් 2 12යි. ඒක 8 වෙන්නේ. එහෙනම් මෙයා 8 වෙන්නේ නැහැ. එහෙනම් මෙන්න මෙතන කරමු ක්‍රමී. මම කරනවා 6 වරක් කොට වැඩි කරනවා 48යි. ආන්න ඔයාලට ප්‍රශ්න එනවා මෙන්න මෙතනදී. දැන් මේ ඒ පැටලිල්ල වගේ ලියන්න. හොඳට අහගන්න. අපි අතන්ට යන්න කලින්. ඒ සමහර කෙනෙක් කියයි ඕවනම් පුළුවන් නේ කියලා. පුළුවන් අය තමයි අර ලොකු දේවල් කරන්න ගිහිල්ලා පේපර් එක වරද්ද ගන්න. මොකද මට ඒක අහුවෙන්නේ දැන් සාමාන්‍ය ටර්ම් ටෙස්ට් පේපර්ස් කියනකොට මම ළමයිට වාර විභාග කියනවා. දැන් මේ දවස්වල පේපර්ස් බලන ළමයි ගොඩක්. ඒ බලනකොට අහුවෙන තැන් මේවට කියලා දෙන්න. දැන් සමහරු මේක 48 කරා. මෙයා 21 කරා මෙයා 48 කරා. දැන් මේ ගානේ නම් ප්‍රශ්නයක් නෑ ඇත්තට. අපි කියනවා මෙන්න මෙතන කුඩාපද ගුණාකාරය කියලා. කුඩාපද ගුණාකාරය කියලා කියනවා. එතකොට මේ 3 වරක් 7 21 මේකේ කුඩාපද ගුණාකාරය හරි. හැබැයි මේ 6යි 8යි කුඩාපද ගුණාකාරය 48 නෙමෙයි. දැන් ඔන්න ඔයගේ ප්‍රශ්නයක් ලියන්න හදන්න. ඔයා බලන්න මේ 6යි 8යි කුඩාපද ගුණාකාරය වග 48 නෙමෙයි. නමුත් මේ ගාන වැරදි නැහැ. මේක හරි. හැබැයි ප්‍රශ්නේ මේ ගාන විභාගයට ඔයාට ආවනම් ඔයා භාග ගාන ලොකු කරගෙන හදන්න යන්නේ. ඔයාට මේ ගානේ පැටලෙන්න තියෙන සම්භාවිතාව වැඩි. මේ ගානේ මේකට නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේකට ප්‍රශ්නයක් වෙනවා. එහෙනම් ඔන්න අහන් ඉන්න මේ පැටලිල්ල ලියා ගන්න හැටි. දැන් අපි හිතමු යාට මේ ගාන නම් ආවේ. මේක නම් ආවේ. මේ දෙකේ හරිය සමාන නැහැ. මුලින්ම හිතන්න කිව්ව මොකද්ද? පොඩි ඉලක්කම 3 කීයෙන් හරි ගුණ කරාම 7 වෙනවාද වෙන්නේ නැහැ කිව්වා. ඒ හින්දා සමහර අය පුරුදු වෙලා දෙන මේ දෙක ගුණ කරනවා. මම නම් කියන ඒ දෙක ගුණ කරන්නේ නැතුව වැඩි හොඳයි මේ දෙකේ කුඩාපද ගුණාකාරය හොයාගන්න. කුඩාපද ගුණාකාර හොයන්න බබෝ මෙහෙම 3යි 7යි ලියන්න වෙනවා. ලියලා 3යි 7යි ලියලා මොකද කරන්නේ අපි? මේ ප්‍රථමක සංඛ්‍යාව වලින් බෙදනවා. 3යි 7යි ලියලා ප්‍රථමක සංඛ්‍යාව වලින් බෙදනවා. පළවෙනි ප්‍රථමක සංඛ්‍යාව 2. පළවෙනි එක 2. ඒතකොට මේක දෙකෙන් බෙදෙන ඒවා නෑ. ඊළඟ ප්‍රථම සංඛ්‍යාව 3. 3ෙන් බෙදෙන ඒවා තියෙන හින්දා මෙයා අපි 3ෙන් බෙදනවා. 3ට 3 එක 7ට 3 ඒවා නෑ. 7 බෙදෙන්නේ නැහැ. එහෙනම් අපි 7ෙන්ම ලියනවා. ඊළඟට 5. මෙතන 5ෙන් බෙදෙන ඒවා නෑ. මෙතන 5ෙන් බෙදෙන ඒවා නෑ. එහෙනම් මේක 5ෙන් බෙදන්න බෑ. ඊළඟට 7 තියෙනවා. මේක අපි 7ෙන් බෙදනවා. එක බෙදන්න බෑ බබු අපි එක හැම ලියනවා. 7ට 7 ඒවා 1යි. දැන් මේ බෙදමු දෙන්න ගුණ කරාම 3 වරක් 7 21යි. මේ දෙක ගුණ කරාම 3 වරක් 7 21යි. එහෙනම් අපි කරන්නේ මේ දෙකේම හරය 21 කරනවා.
මේ දෙකේම හරය 21 කරනවා. සමහරවල් පොඩි තැනක් වගේ වෙයි. නමුත් බලන්න පේපර් එකක් දැන් මම ඔයත් එක්ක කරනකොට ඔය අනන්තවත් වරද්ද ගන්න. මේක 21 කරන්න පුළුවන්. 3 21 වෙනවා 7න් ගුණ කරාම. 3 21 වෙනවා 7න් ගුණ කරාම. එතකොට 7 21 වෙනවා 3න් ගුණ කරාම. මෙයා 21 වෙනවා 7න් ගුණ කරාම මෙයා 21 වෙනවා 3න් ගුණ කරාම. එහෙනම් මෙයා 3න් නම් මෙයා 3න්. මෙයා 7න් නම් මෙයා 7න් 7ක් 1 7යි 7ක් 3 21යි. 1ක් 3 3යි 7ක් 3 21යි දෙකේම හරය 21 7 ධන 3 කීයද 10යි. දැන් ඔයාලට මං කියන්නේ මේ සමහර අය කරන එක මේ දෙක ගුණ කරන 6 වරක් 48යි කියලා. නෑ බබෝ. මේ දෙක ගුණ කරාට එන කුඩා පද ගුණාකාරය 6 වරක් 48 නෙමෙයි. අපි බෙදලා බලමු ඕනනම් මොනනම් බලන්න. මම 6යි 8යි බෙදනවා බලන් ඉන්නේ. දෙකෙන් බෙදන්න පුළුවන්. 6 දෙකට බෙදුවාම 3යි. මේ 8 දෙකට බෙදුවාම 4යි. දැන් ආයෙත් දෙකෙන් බෙදන ඒවා කියන හින්දා දෙකට බෙදනවා. 3 බෙදන්න බෑ. මේ 4 දෙකට බෙදන්න පුළුවන් 2යි. දැන් ආයෙත් දෙකෙන් බෙදන ඒවා තව තියෙනවනේ. ඒ නිසා ආයෙ පාරක් දෙකෙන් බෙදන්න. 3 බෙදන්න බෑ. මේ දෙක දෙකෙන් බෙදුවාම 1යි. දැන් දෙකෙන් බෙදන ඒවා ඉවරයි. ඊට පස්සේ මෙයා බෙදන බබෝ 3න් 3ට 3 ඒවා 1යි. 1 බෙදෙන්නේ නැහැ. අන්න 1 වෙනකම් බෙදුවා. දැන් ගුණ කරන්න. දෙවරක් 2 4යි. 4 ඒවා 2 8යි. මේ 8 ඒවා 3 24යි. අන්න කුඩා පොදු ගුණාකාරයේ 24. දැක්කද 48 නෙමෙයි. මේ දෙකේ බබෝ කුඩා පොදු ගුණාකාරය 24. ළමයි 48 අරන් හදනවා. ඒක වැරදි නෑ. නමුත් එයාට සුළු කරන්න ගියාම ඊළඟ කොටස් වලදී එයා ගාන ඇතුළේ හිර වෙනවා. හිර වෙනවාමයි. ඒ හින්දා හරි කුඩා පොදු ගුණාකාරය හොයා ගන්න 24. එහෙනම් මේ දෙන්නම 24 කරන්න පුළුවන්. මේ 6 24 වෙනවා 4න් ගුණ කරාම 6 වරක් 4 24යි. මේ 8 24 වෙනවා 3න් ගුණ කරාම. ඒතර මෙයා 4න් නම් මෙයා 4යි. මෙයා 3න් නම් මෙයා 3යි. તો 4 වරක් 1 4යි 6 වරක් 4 24යි. 1 වරක් 3 3යි 8 වරක් 3 24යි. දැක්ක? දැන් දෙකේම හරය 24යි 4 ධන 3 7යි උත්තරේ. කවුරු හරි කෙනෙක් මේක හැදුවනම් 48 දාලා බබු එයාට එන උත්තරේ 48න් 14යි. වැරදි නෑ. එයාට හැබැයි ඊළඟ කොටස් වලදී එයා පොඩ්ඩක් අනිවාර්යෙන් හිරෙනවා. ඒකයි ඔයාට මේ හිර වෙන්නේ නැති වෙන විදිහට මම මේ කොටස කියලා දෙන්න හදන්නේ. ඒතරට මේ ගාන හදන්න ලේසි. මේක හරියට අල්ලගත්තා. දවරම තව ගානක් දෙන්න අපි නිකන් ඕගොල්ලෝ හදමු බලන්න මේක හරි කුඩා පොදු ගුණාකාරය හොයාගන්න බලන්න. මම මේ දාන ගානේ හරි කුඩා පොදු ගුණාකාරය හොයන්න. අපි හිතමු 10න් 2 15න් 3 කියලා 15න් 2 10න් 2යි 15න් 2යි. ඔයගොල්ලෝ හරි කුඩා පොදු ගුණාකාරය හොයලා ගාන හදන්න බලන්න. මම විනාඩියක් දෙන්නම්. බලමු බබු මේකේ හරි කුඩා පොදු ගුණාකාරය මොකක්ද කියලා. ඔන්න බලන් ඉන්නේ. දැන් 10න් 2යි 15න් 2යි නේ. එතකොට දැන් ඔයාලට පේනවා මේ දෙන්නගේ හරය කියන්නේ යට ඉලක්කම් දෙක සමාන නැහැ. ඊට පස්සේ මම කොයි සමාන නැත්තම් අපි මුලින් හිතන විදිය පොඩි ඉලක්කම කියන්නේ කුඩා එක්කෙනා කීයෙන් හරි වැඩි කරලා ලොකු එකට සමාන කරන්න පුළුවන්ද? ඒ කියන්නේ 10 කීයෙන් හරි වැඩි කරොත් 15 වෙනවද? වෙන්නේ නැහැ. 10 වරක් 1 10යි 10 වරක් 2 20යි 15ට එන්නේ නැහැ. ඒතර මේක අපි වෙනනම් කුඩා පොදු ගුණාකාරය වෙනවා. අපි ලියමු 10යි 15යි පැත්තක. මෙන්න ප්‍රථමක සංඛ්‍යා ටික. හරි. ඒක 10 බබුව දෙකට බෙදුවොත් 5යි. 15 බෙදෙන්නේ නැහැ.
දැන් දෙකෙන් බෙදෙන ඒවා නැහැ. ඊළඟට 3. 3ෙන් බෙදෙන ඒවා තියෙනවා. 5 බෙදෙන්නේ නැහැ. එහෙමම ලියන්න. 15ට 3 ඒවා 5යි. දැන් 5 ඒවාම දෙකන්නේ තියෙන්නේ. ඒ නිසාින් 5ෙන් බෙදුනේ. 5ට 5 1යි 5ට 5 1යි. ගුණ කරලා බලන්න. 2 වරක් 3 6යි 6 වරක් 5 30යි. 6 වරක් 5 30යි. ඒක බලන්න කුඩා පුදු ගුණ ආකාරය මේ බොහොම ළඟ එකක් තිබිලා තියෙනවා අපිට. නමුත් අපි ගුණ කරා නම් 10 වරක් 15 150. ලොකු ගාණක් එන්නේ. දැන් ඔන්න ඕව තමයි ළමයි නොහිතන විභාග නිබබෝ ලකුණු එහා මෙහා කරගන්න තැන්. එයා 150න් හදනවා. දැන් එයා වැඩේ ඉල්ලගෙන කාලා අල කරගෙන ඉන්නේ. හරි. අපි කියන්නේ වැඩේ ජෝන් බාස්ට ගිහිල්ලා තියෙනවා. එහෙනම් අපි මෙහෙම කරමු. දැන් මේකේ 30නේ අපිට ආවෙනේ. මෙයා 30 කරමු 10 30 වෙනවා 3ෙන් ගුණ කරමු. 15 30 වෙනවා 2ෙන් ගුණ කරමු. මෙයා 3ෙන් නම් මෙයා 3ෙන් මෙයා 2ෙන් නම් මෙයා 2ෙන්. 3 වරක් 2 6යි 10 වරක් 3 30යි 2 වරක් 2 4යි 15 වරක් 2 30යි තුරාඩෙනවා 30න් 6යි 4යි කියද 10යි සරල උත්තරේ 30න් 10ක් වෙනවා මේක ඕන නම් ඉතින් ඔයාලට තව චුට්ටක් බෙදලා සුළු කරන්න පුළුවන් අවසාන උත්තරේ මේ බිඳුවට බිඳුව කැපෙනවා උඩයට දැන් අවසාන උත්තරේ 3න් එකක් ගන්න පුළුවන් දැන් මම හිතනවා ඔයාලට මේ කියපු කතාව පැහැදිලි ඒක පැහැදිලි නැහැ කියලා ඒ කොටස් පැහැදිලි නම් ඔයාගේ භාග ප්‍රශ්න සිම්පල් නේ ළමයි ඒ හදන්න ගිහිල්ලා තමයි මේ ගණන් වරද්දගන්නේ දැන් අපි මේවට රතන ලියන්න බෑනේ බබු අපිට අකුරු දරුවෝ මේ කරුණු දන්නවා ලියන්න තේරෙන්නේ ඒ අකුරු දන්නේ ඒ හින්දා ඊට පස්සේ මම ඔයාලට කියලා දෙන්නම් දැන් අපි මේකේ තියෙන ප්‍රධාන කොටස තමයි ඔයාලට ගානක් හදනකොට ඔය අල්නෑනු කතාවක් තියෙනවා මේ ගණන් වල අල්නෑනු කතාවක් තියෙනවා මම ඔයාලට ඒක රූප සටහන් එක්කම විස්තර කරලා දෙන්නම් හරි රූප සටහනක් එක්කම විස්තර කරලා දෙන්නම් මෙන්න මෙහෙම ඔන්න බලන්න දැන් අපි හිතමු ඔයාලට කියනවා මේ කේක් එකක් තියෙනවා මේ කේක් එකෙන් හරියටම දෙකෙන් එකක් ගාන කියනවා මේ කේක් එකෙන් දෙකෙන් එකක් ඔයාලට කියනවා මල්ලීට දුන්නා දෙකෙන් එකක් මල්ලීට දුන්නා කියලා කියනවා දෙකෙන් එකක් මල්ලීට දීලා තියෙනවා ඊළඟට කියනවා අපිට ඉතිරියෙන් කියනවා ඒ කතාව වෙන එකක් නෙවෙයි නේද මල්ලීටද අපිට කියනවා ඉතිරියෙන් 4න් එකක් නංගීට දුන්නා කියලා කියනවා. උදාහරණ ඉන්න. ඉතිරියෙන් 4න් එකක් නංගීට දුන්නා කියලා කියනවා. එතකොට දැන් හරියටම කේක් එකෙන් භාගයක් දීලා දෙනවා මල්ලිට. ඊට පස්සේ අපිට කියනවා ඉතිරියෙන් 4න් එකක් කියලා. දැන් අපිට පේනවා ඉතුරු මේක නේද? මේක 4කට බෙදලා එකක් තමයි නංගිට දෙන්නේ. මේක ඉතුරු ටික 4ට බෙදලා එකක්. දැන් මේක 4ට බෙදලා 1යි 2යි 3යි 4ක් අපි 4ක් බෙදුවා. මෙන්න මේකෙන් එකක්. මම මේක පාඩි කරන්නම්කෝ අනිත් පැත්ත. ඕකෙන් එකක් දුන්නා කාටද? නංගිට. දැන් ඔයාලට මේ රූප සටහන දෙන්නේ ඇයිද දන්නවද මම මේකට ඇත්තම හේතුව කියන්නම් මම ඉස්කෝලේ යනකොට මට ටිකක් මේ භාග පාඩමේ පොඩි බෝරින් ගතියක් තියෙනවා මට ඇත්තටම පොඩි නොතේරෙන සීන් එකක් තිබ්බා ඊට පස්සේ මම ක්ලාස් කරන්න ආපු කාලේ මට හිතුණා ළමයිටත් එහෙමද දන්නේ ඒ හින්දා මම හැදුවා අලුත් ක්‍රමයක් ඒ කියන්නේ රූප සටහනෙන් පැහැදිලි කරනවා ඒතකොට නියමයට මේක පැහැදිලි වෙනවා. තව බලන්න බොරු නම් හරියටම භාගයක් මල්ලිට දුන්නා. ඊට පස්සේ ඉතිරියෙන් 4න් එකක් ඉතිරියෙන් 4 එකක් දුන්නා කාටද නංගිට.
දැන් මට වා කියන්න මේ නංගිට දීපු කෑල්ල දිනවද? මේ නංගිට දීපු කොටස මුළු කේක් එකත් එක්කම ගත්තොත් කොච්චර කොටසක් කියලා වාටික රූප සටහනින් හිතන්න පුළුවන්. මුළු කේක් එකෙන්ම නම් නංගිට හම්බෙච්ච කෑල්ල කොච්චර? ඉතුරු එකෙන් නම් 4න් එකයි. ඒක හරි. ඉතුරු එකෙන් 4න් එකයි. මුළු කේක් එකෙන්ම නම් අපි කරන්නේ මේ කේක් එකත් මේ පැත්තත් බෙදනවා අර වගේ සමාන කෑලි 4ක්. දැන් ඔක්කොම එක සමාන කෑල්ල මේ දැක්කනේ. ඔක්කොම එක සමානයි. ඒතර බැලුවොත් සමාන කෑල්ල දැන් තියෙනවා 1 2 3 4 5 6 7 8යි. සමාන කෑලි 8යි. මුළු කේක් එකෙන්ම බැලුවොත් අර සමාන කෑලි 8න් නංගිට හම්බෙච්ච කොටස කොච්චරද? අර 8න් එකක්. නංගිට හම්බෙච්ච එක බබුව 8න් එකක්. රූප සටහනින් අපි හදාගත්තොත්. හැබැයි මතක තියාගන්න විභාගෙට ගිහිල්ලා අපිට මේක රූප සටහනෙන් හදන්න බෑ. විභාගේ රූප සටහන ඔත්තු නැහැ. දැන් අපි රූප සටහන යන්නේ ඔයාලට මේ කියලා දෙන්න. ඒ වලක පැහැදිලි වුණානේ. ඉතිරියෙන් ඉතුරු වෙලා තිබුණු එකෙන් 4 එකක් නංගිට දුන්නේ. ඒ දීපු එක මුළු රූප සටහනත් එක්ක බැලුවාම කොටස් වලින් 8න් හරි මේකෙන් 8න් එකක් දුන්නේ. තේරෙනවද? දැන් ඕක කොහොමද අපි ගාණෙන් හදන්නේ? දැන් විභාගේ රූප සටහන හදා දෙන්න බෑනේ. අපි ගාණෙන් හදාගන්න මෙහෙම. දැන් අපිට කියනවනේ ඉතිරියෙන් කියලා. දැන් දෙකක් තිබිලා දෙකෙන් එකක් මල්ලිට දුන්නොත් දෙකක් තිබිලා එකක් මල්ලිට දුන්නොත් ඉතුරු කීයද? එකයිනේ. දෙකක් තිබිලා එකක්. ඒක රුපියල් දෙකක්. රුපියල් දෙකෙන් එකක් දෙනවා මල්ලිට. එන ඉතුරු කීයද? එකයි. එහෙනම් දෙකෙන් එකක්. දැන් මෙයා මම ඔබට ඇත්තටම මට හද ටිකක් හරි සන්තෝෂෙන් ඉන්නේ ඇයිද දන්නවද? පෞගිය කාලේ දිගටම මාස කල් තිබුණා මාස 6ක් විතර එක දිගට බබෝ මේ කතා කිරීමේ අපහසුතාවයක් තිබුණා. මම හිතන්නේ ડોක්ටර්ස්ලා එක 10කින් 15කින් බෙහෙත් තරම් තියෙනවා. ඒ කියන්නේ පන්ති කරලා ඊට පස්සේ ඔය Zoom පන්ති වලදී පොඩ්ඩක් අර හෝල් ක්ලාස් වගේ නෙමෙයි දැන් හෝල් එකේ නම් මම මයික්ස් දාලා උගන්වන්නේ. ඒ නිසා ටිකක් හයියෙන් කතා කරන්නේ නැහැ. හෙමින් කතා කරාම ළමයිට ඇහෙනවා. නමුත් සමහර වචන පිට වෙන්නේ නැහැ. සමහර වචන පැටලෙනවා කියන එක නෙමෙයි කියවෙන්නේ. එහෙම කාලයක් තිබුණා මම හිතන දැන්ට දවස් 3ක් වගේ වෙනකම් ටිකක් ලොකුවට තිබුණා. ඊට පස්සේ මේ අලුතෙන් ડોක්ටර් කෙනෙක් හම්බෙලා එයා ළඟට ගිහලා බෙහෙත් අරගෙන එයා දුන්නා ඔප්ෂන් ගොඩක්. ඒ ටික මම හරියටම නූලට කරා සති දෙකක්. ඒ කරාට පස්සේ මේ අද ටිකක් තාමත් මේ ඔරිජිනල් එකම නෙමෙයි. ඔරිජිනල්ම වොයිස් ඒ කියන්නේ ඔරිජිනල්ම මගේ කතා කරන අර හඬ එළියට යන්නේ නැහැ තාම. හැබැයි මට හිතෙනවා 80ක වගේ ප්‍රමාණයක් හරි ගිහින් කියලා. ඒ දැන් අර අපහසුතාවයක් නැහැ. ඉතින් අර මේ සමහර විට කාටද දෙනවා නම් මොනවාරි අපහසුයක් වගේ ඒ බෙහෙත් මම දිගටම ගන්නවා. තව සතියක් යනකොට 100%ක්ම හරි යයි කියලා මම හිතනවා. දැන් ඇත්තට මට දැනෙනවා 180ක් හරි මොකද වෙන්න මට මෙහෙම කතා කරන්න බැහැ. පොඩි අපහසුවක් තිබ්බා. හරි මට බලන්න. දැන් අපි මේක රූප සටහනක මේ ගාණෙන් හදන්න මෙහෙම. මම කිව්වා රුපියල් දෙකක් තිබුණොත් එකක් දුන්න මල්ලිට. ඒතර ඉතුරු කීයද? දෙකෙන් එකයි. දෙකක් තිබිලා එකක් දුන්නාම තව ඉතිරි දෙකෙන් එක යනවා මෙතන. ඉතිරිය කීයද? දෙකෙන් එකයි. අපිට ගාණ කියනවා ඉතිරියෙන් ආන්න ඉතිරියෙන් කියද්දී ඔය අල්නයන්ක් ශබ්ද වෙනවා. ඉතිරියෙන් ඉතිරි ප්‍රමාණය. එහෙනම් මම ලියනවා ඉතිරියෙන් ආන්න අල්නයන. ඉතිරියෙන් කීයද? 4න් එකක් නංගිට. ඉතිරියෙන් 4න් එකක් කාටද? නංගිට. ඉතිරියෙන් 4න් එකක් නංගිට දෙනවා කියලා කියනවා. එතකොට මම ඉතිරිය ලිව්වා අල්නයන් ලිව්වා ඉතිරියෙන් මෙන්න මෙච්චර 4න් එකක්. ඕක ලියනවා. ඕක ලිව්වහම එයා දන්නවා බබු මේ අල්නයන් කියන්නේ මොකද්ද? ಗುಣ කිරීම. මේ අල්නයන් කියන්නේ ಗುಣ කිරීම. හරි අල්නයන් කියන්නේ ಗುಣ කිරීම. එනවා ඉතිරිය ලිව්වා අල්නයන් කියන්නේ ಗುಣ කිරීම කොච්චරද 4න් එක ලිව්වා. දැන් ඔයා මේක සුළු කරන්න පුළුවන්. ඔයා දන්න ಗುಣ කරද්දී එක්වරක් එක 1යි දෙවරක් 4 8යි. අපි ಗುಣ කරනකොට හරය සමාන කිල්ලිය නම් බලන්නේ නැහැ. හරි. ಗುಣ කරනකොට හරය සමාන කරන්නේ එහෙම නැහැ.
අපි හරය සමාන කරන්නේ එකතු කරනකොටයි අඩු කරනකොටයි විතරයි. හරි එකතු කරනකොට අඩු කරනකොටයි විතරයි. ඊට පස්සේ දැන් ඉතිරියෙන් කියලා කිව්වම ඉතුරු කොටස දෙකෙන් එක අල්නෑනික ගුණ කිරීම ඔන්න 4කින් ගුණ කරාම උත්තරයක් එනවා 8කින් එක. ඔයාට මතක තියාගන්න දැඩි කාරණාවක් තියෙනවා. මොකක්ද දන්නවද? මේ ඉතිරියෙන් කියලා ඉතිරි කොටස ලියලා අල්නෑන්න ලියලා අදාළ කොටස අපි ලියනවනේ බබු. ලිව්වම අපිට උත්තරයක් එනවනේ ගුණ කරාම උත්තරයක්. මේ එන්නේ හැමතිස්සෙම මොකක්ද දන්නවද? ඉතිරියෙන් කියලා ලියලා අදාළ කොටස ලියලා ගුණ කරාම උත්තරයක් එනවනේ. ඒ එන්නේ මොකක්ද වෙන මොකුත් නෙමෙයි. එන උත්තරේ මුළු පංගුවෙන් ගන්න. එන උත්තරේ මුළු පංගුවෙන් ගන්න. ඒතර ඉතිරියෙන් කියලා කිව්වොත් මේ ඉතිරියෙන් කියලා එන්නේ හැමතිස්සෙම ගුණ කරාම මුළු පංගුවෙන් ගන්න. හරිනේ මේ උත්තරේම නෙමෙයි දෙකම සේම. මෙතනත් 8න් එකයි මෙතනත් 8න් එකයි. එහෙනම් අපිට නිතරම ඕඩම ගානක ඉදිරියෙන් කියලා දුන්නාම ඉතිරි කොටස ලියා ගන්න. සාල් නැයන ලියනවා. ඒකෙන් අදාළ කොටස ලියලා මේ සුළු කරන උත්තරේ ගත්තාම එන උත්තරේ මුළු පංගුවෙන් ගන්න. දැන් මේක මෙතන කිව්වා මේ කොටස ඉතිරියෙන් නම් 4න් එකක් හරි. ඉතිරියෙන් නම් 4න් එකක්. ඒක මුළු කේක් එකෙන් මනම් කියද්ද 8න් එකක්. අන්න මුළු පංගුවෙන් ගාන හොයා ගන්නවා නම් අපි කරන්නේ මොකක්ද මේ දෙක ගුණ කරාට පස්සේ උත්තරේ. දැන් මම මෙහෙම ඔයාගෙන් අහන ප්‍රශ්නයක් රූප සටහනෙන් බලලා කියන්න. නංගිටයි මල්ලිටයි දෙන්නට ඔයගොල්ලෝ තව පොඩි වැඩක් කරන්න මේ ක්ලාස් එක ඉවර වුණාට පස්සේ ඔයාගේ යාළුවට මේ පන්තිය ගැන කමෙන්ට් එකක් දෙන්න හොඳ හෝ නරක. අයියෝ මෙලෝ රහන්නේ මට මැසේජ් එකක් උත්තරෙත් තියෙනවා සර් මේ යාළුවෙක් කිව්ව සර්ට සින්දු කියන්න පුළුවන් සින්දුවක් කියන්න කියලා. වෙලා තිබුණොත් පොඩි try එකක් දාන්න. වෙලා තිබුණොත් නෙමෙයි මට පෙන් එකක් තුන පෙන් එක හොයාගත්තොත් මම කියන්නම්. සාමාන්‍යයෙන් පොඩියට බලමු. හරි. ඊට පස්සේ හම්බෙන්නේ දැන් ඔයා මට කියන මේ රූප සටහනෙන් බලලා මේ නංගිට ලැබිච්ච නංගිටයි මල්ලිටයි දෙන්නටම දීපු කොටසකදී මේ රූප සටහනෙන් පාඩ වෙච්ච ක්‍රමයෙන් එකෙන් බැලුවා. 1 2 3 4 5 6 7 8යි 8න් 1 2 3 4 5ක් තියන්නේ. මේ වෙනකොට දෙන්නටම 8න් 5යි. කාටද? මල්ලිටයි නංගිටයි දෙන්නටම 8න් 5යි. රූප සටහනේ පට ගාලා එනවා අපිට. දැන් ඔක අපි ගාණෙන් හදාගන්නේ කොහොමද? ගාණෙන් හදාගන්නේ මෙහෙමයි. ගාණෙන් හදන්නේ ඔයා දන්නවා මල්ලිට දීපු ගාණ කියන මුළු කේක් එකෙන්ම නම් දෙකෙන් එකයි. මුළු කේක් එකෙන්ම නම් මල්ලිට දෙකෙන් එකයි. මුළු එකෙන්ම නම්. නංගිට දීපු කොටස මුළු කේක් එකෙන්ම නම් කීයද මේක? මුළු කේක් එකෙන්ම නම් මේක කීයද 8න් එකයි. මුළු කේක් එකෙන්ම නම් 8න් එකයි. මෙන්න මල්ලිට දීපු කොටස මුළු කේක් එකේ. මෙන්න නංගිට දීපු කොටස මුළු කේක් එකේ. එහෙනම් දෙන්නටම දීපු කොටස කරේ මෙතනත් අපි මේ දෙක එක එකතු කරලා අරගත්තා. එකතු කරා. එහෙනම් මේකෙත් බබු මේ දෙන්නා එකතු කරා. ඊළඟ භාග දෙක එකතු කරා. ඊට මුලින් ඉගෙනුවා භාග දෙකක් එකතු කරනවා නම් හරය සමාන වෙන්න ඕනේ. ඒතර මේක හරය සමාන වෙන්නේ කොහොමද? මෙයා 8නේ. මේ දෙක අපි කල්පනා කරනවා 8 කරන්න පුළුවන්. දෙක 8 කරන්න පුළුවන්. පුළුවන් නැත්තර පුළුවන්. මේ දෙක 8 වෙනවා කීයෙන් ගුණ කරාමද 4ෙන් ගුණ කරාම. එහෙනම් මෙයත් 4යි. ඒතර 4 වරක් 1 4යි 4 වරක් 2 8යි. මෙයා වෙනස් කරේ නෑ 8ෙන් 1යි. දෙකේම හරිය හරිනේ බබෝනේ 8 4 ධන 1 කියනවා 5යි. එහෙනම් මල්ලිටයි නංගිටයි දෙන්නටම දීපු කොටසකද 8න් 5යි. මම දන්නේ මෙහෙමනම් කොහේ හරි පැහැදිලි කරයිද කියලා. මට ඕනේ මෙතන. ඇත්තම කතාව මට ඇත්තම ඕනේ. ගණන් වල ප්‍රශ්න තියෙන කට්ටිය හැලෙනවනේ. හැලෙනවා. ඒගොල්ලෝම අරන් යන්න ඉන්න පිරිස් හරි අඩුයි. හැබැයි ටියුෂන් කරන ගුරුවරු ඉන්නවා ගොඩක්. එහෙම ඉන්නවා. ලංකාවේ එකම ගුරුවරයා මම නෙමෙයි.
එහෙම කරන ගුරුවරු මගේම යාළුවෝ ඉන්නවා ගොඩක්. දැන් ළමයිට පට්ට මහන්සියක් කරන මැත්ස් වලලා ඉන්නවා. එහෙම ඉන්න ගොඩක් ඉන්නවා. මගේ හොඳ යාළුවෝ ඉන්නවා ගොඩ මහන්සි වෙන ඒගොල්ලෝ. එතන මම try කරන්නේ අන්න ඒක. පුළුවන් කෙනාට වැඩිය අඩුපාඩු තියෙන අයව හදලා උට්ට ගත්තොත් ඒක එකwidehatකින් පිනක් ඕගොල්ලන්ටත් ඒක හොඳයි. ඕගොල්ලන්ට ඒ වාසිය තියෙනවා මෙතන. දැන් ඔන්න හරි. දැන් ඔයාලට මම චූටි තැනක් දෙනවා. චූටි තැනක් දෙනවා මෙන්න මෙහෙම. පොඩි ගානක් ඔයාලට හදන්න. රූප සටහනකින් පොඩ්ඩක් බලන්න. ඊට පස්සේ පුළුවන් නම් වෙනමත් බලමු. දැන් මම කියන මෙන්න මෙහෙම. අපිට මුදලකින් කියනවා. 3න් එකක් ඒට 3න් එකක් ඊට. හරි? 3න් එකක් දුන්නා ඒට. ඊට පස්සේ අපිට කියනවා ඉතිරියෙන් 4න් එකක් බීට. දැන් ඔයාලට හොයාගන්න තියෙන මොකක්ද දන්නවද? උදාහරණ ඉන්න. හොයන්න තියෙන්නේ ඒට දීපු අංගු ගණන් මොන 3න් එකයි. ඉතිරියෙන් 4 එකක් බීට දෙනවනේ. ඉතුරු වෙච්ච එකෙන් 4න් එකක්. අන්න ඒ බීට දීපු කොටස මුළු පංගුවෙන්ම නම් කීයද? මුළු පංගුවෙන්ම නම් කීයද කියලා හොයාගන්න. ඊට පස්සේ අන්තිමට ආය හොයන්න Aටයි Bටයි දෙන්නටම දීපු ගාන කීයද කියලා. Aටයි Bටයි දෙන්නටම. හරි. විනාඩියෙන් හදුම් බලන්න. මම ඊට පස්සේ කියලා දෙන්න. දැන් මම යාට බබ රූප සටහනක් අදලම කියලා දෙන්නම්. ඒවට බලන් ඉන්න. දැන් අපි හිතමු රූපයක් මං ඇන්දා. අපි රූපෙන් මුලින් බලමුකෝ. ඒක එක අතකින් ඔයාලට පොඩි වාසියක් තියෙනවා. විභාගයට වඩා රූපයක් ඇඳලා පොඩ්ඩක් අදහසක් ගන්න පුළුවන් නේ. මොකද ඒක පේපර් එක ලියන්න කප් සටහනක පුළුවන් නේ. ඒක ඔයාලට හරියටම වැඩේ ෂුවර් කරගන්න පුළුවන්. මේකෙන් තුනට බෙදමු. තුනට බෙදලා එකක්. මෙන්න මේ එක ඒට දුන්නා. ඊට පස්සේ ඒකේ පංගුව වෙනම නම් කරා ඈ. ඊට පස්සේ ඔයා මේ ටික අල්ලගත්තොත් මේ උගන්න පොඩ්ඩ අල්ලගත්තොත් ඔයා ඕන ගානක් හදලා ඊට පස්සේ. දැන් සාමාන්‍ය ඇත්ත කතාව දැන් 10 පන්තියේදී මෙහෙම උගන්න එක දෙන්නේ. ඔයා 9 වසරේ ඔයා රෙඩි කියලා හිතන් තමයි ඒගොල්ලෝ කරන්නේ. ඊට පස්සේ කියන දැන් 3න් එකක් ඒට දීලා ඉතිරියෙන් 4න් එකක් නේ. දැන් මෙන්න ඉතිරිය. මේකනේ. මේක 4ට බෙදමු. මම මෙන්න මේක 4ට මෙන්න මෙහෙම බෙදලා. දැක්කනේ. ඕකෙන් එකක් මම මෙන්න මෙයා පාට කරනවා. දුන්නලු බීට. දැන් මම රූප සටහනෙන් බැලුවොත් බබෝ ඔයාලට පේනවා මේ බීට දීපු කොටස මුළු රූපෙන් නම් නේ. එහෙනම් මේකත් එහෙම බෙදමු. බෙදුවොත් බලන්න 1 2 3 4 5 6 කෑලි 6යි 6න් එක. බීට දීපු එක 6න් එක. මුළු රූපෙන් නම්. රූප සටහනේ සිම්පල් ගානේ උත්තරය ආව දැක්කයි. හැබැයි දැන් අපි ඕක හදන්න ඕන විභාගෙට
විස්තරෙන් හදන්න එපා. අපි විස්තරෙන් හදන්න බලන් ඉන්නේ එහෙනම්. 3න් එකක් 8ද එන 8 3න් එකයි. ඉතිරියෙන් 3ක් තිබිලා එකක් දුන්නොත් 3ක් තිබිලා එකක් දුන්නොත් ඉතුරු කීයද? 2යි. නෑ ඉතුරු 3න් 2යි. ඔන්න ඉතිරිය. අපිට කියනවා ඉතිරියෙන් යෙන් ඕම් යෙන් ඉතිරියෙන් 4න් එකක් බීට එලා ඉතිරිය ලිව්වා අල්ලයන්න ලිව්වා අන්න බීට දීපු පංගුව ලිව්වා ලිව්වට පස්සේ මේක අපි සුළු කරමු බලන් ඉන්නවා 3න් 2 ලියනවා අල්ලයන්න කියන්නේ ಗುಣ කිරීම මෙතන 4න් 1 ලියනවා නිතරම බබෝ ಗುಣ කරනකොට මතක තියාගන්න උඩ යට ඒවා බෙදන්න පුළුවන් නම් ඔයා අනිවාර්යෙන් බෙදන්න උඩ යට ඒවා බෙදනවා නම් බෙදන්න ඕන මේක බෙදනව නෙමෙයි 2ට 2 ඒවා 1යි 4ට 2 ඒවා 2යි උඩට බෙදුවා 2ට 2 1යි 4ට 2 ඒවා 2යි එක් වරක් 1 1යි 3 වරක් 2 6න් 1යි 6න් 1 මේ උත්තරේ මාව එක දැන් මේ ටික ඔළුවට වැටුණා කියන්නේ ඔයාලට මේ වැඩේ සිම්පල් නෑ මෙච්චර දවසක් මොනවා හරි ඔයාලට තිබුණා නම් අවුලක් මේ අවුල හදන්න මට භාග පාඩම කරන්න බෑ යන්නේ හරියට කරනවා සස් ගාලා කර අර තියෙන ඕම් බුදු විමල් මේන් ගියා මං කිය. ඒ කියන්නේ සමහරට කියනවා බුදුන් මදිනකොට බුදුආගමට මල් දිලා යන්නේ කියලා. සමහර දඩාස් ගාලා තිබ්බ වැන්ද ගියා. නේ ඕම් බුදු විමල් මේන් ගියා මං තමයි. ඒතර මේකේ මේ හොඳට බලාගන්න මේකේ අපි කරපු විදිය. දැන් ඔයා මට ආයෙකට රූප සටහනේ Aටයි Bටයි දෙන්නටම දීපු රූප සටහන 1 2 3 4 5 6යි 6න් 1 2 3යි Aටයි Bටයි දෙන්නටම 6න් 3යිනේ රූප සටහන මොන කොටු කර දැන් අපි ගාණෙන් හදාගන්න කොහොමද ගාණෙන් හදන්නේ Aට දීපු පංගුව නිතරම ගන්නේ මුළු කොටසින් ගන්න මුළු කොටසින්ම නම් කීයද 3න් එකක් මුළු කොටසින්ම නම් 3න් එකක් Bට දීපු ගාන මුළු කොටසින්ම නම් කීයද 6න් එකක් මුළු කොටසින් ගාන ගන්න 6න් එකක් එතකොට A ගේ පංගුව මෙන්න B ගේ පංගුව මුළු පංගු ටික දැන් දෙන්නටම දීපු ගාන අපි මේ දෙක එකතු කරනවා ඒතර භාග දෙක එකතු කරනවා නම් අපි මොකද කරන්නේ හරය සමාන කරගන්න ඕනේ හරය සමාන කරන්න කොහොමද මෙයා 6 නම් මෙයා 6 වෙනවා බබෝ දෙකෙන් ගුණ කරනවා දෙක දන්නවා එහෙනම් උඩක් දෙකයි ඒතර දෙවරක් එක 2යි තුන් වරක් 2 6යි සමහර වෙලාවට මෙතනින් 6න් 1යි දැන් දෙකේම හරය 6 2 ධන 1 කීයද 3 ආන් අර උත්තරේ මෙනවම භූමි දැක්කද මේක මැනින්න දැක්කද ඔය දැන් පූසා කන ටයිම් මේකයි බඩගිනි වෙලා ඉන්නේ කුස්සිය දොර වහලා දෙන අරින්න කියලා පොරේ හරි ඔන්න බලන්න දැන් දැක්කද තේරුණාද වැඩි ඔන්න අහගෙන ඊළඟට අපි කරන වැඩේ දැන් හරි ඔයාලට තව එකක් මෙහෙමයි මම ඔයාලට තව කතාවක් කියන්න මේ එකම මේ හොඳට අහගන්න බෑ දැන් සමහර වෙලාවට ඔය ඉස්කෝලේ හරි පන්තියේ හරි කොහේ හරි ගිහිල්ලා ඉන්නේ නැති යා අද පාඩම නියමයට තේරුණා ඔයා දන්නවද ඔය පාඩම් තේරෙන්න පළවෙනිම හේතුව මොකක්ද කියන්නේ ගුරුවරයාට වැඩිය ඔයා හොඳට හංගින්න ඕනේ ඔයා හොඳට මේක හංගින්න ඔයා අද ගෙදරට ඉන්නේ තනියම ඉන්නේ ළඟ යාළුවා අර පෑනෙන් අයින් එකෙක් නැහැ මේ වෙන්දන ගියා අර බලපන් එහෙම කියන්න එකෙක් නැහැ කට වහගෙන කියන්න එකෙක් නැහැ ඔබට අරක පණිඩේ කිව්වලු එහෙම කියන්න කෙනෙක් අද නැහැ නිතරම තනියම ඉගෙන ගන්නකොට බබුව වාසියක් තියෙනවා හොඳට පාඩම අහන් ඉන්නොත් මේක තේරෙනවා දැන් සමහර ළමයි කියන්නේ ඉස්කෝලේ ගන්නවා තේරෙන්නේ නැහැ කියලා තේරෙන්නේ නැහැ නෙමෙයි අහන් ඉන්නේ ඒක දෙකක් අර ටියුෂන් උත් පොඩ්ඩක් බලපාන නෙවෙයි ටියුෂන් පන්තිය කරලා නේ ඕක අපිට අරේ කරන්න බෑ කවදන්නේ තේරෙන්නේ නැහැ වෙන වැඩ කරාම තේරෙන්නේ නැහැ. ඔයා හොඳට අහගෙන මගේ පන්තිය නෙමෙයි ඕන සර් කෙනෙක්ගේ පන්තියට යන්න. ඉස්කෝලේ ගියාම ඉස්සරහා පේජ් එකට ගිහලා පාඩම අහන්න තේරෙන්නේ නැද්ද බලන්න. හොඳට අහන්න ඉතින් තේරෙනවා. හරි. දැන් ඔන්න ඔයාලට මම මේ අවශ්‍ය කොටස් ටික දැන් කියලා දීලා ඉවරයි. කියන්නේ මේ බේස් එක ගහලා ඉවරයි. ආයෙත් මෙසේජ් එක.
සින්දුවක් කියන්න හැබැයි මම සූම් එකෙන් ඉන්න මම දන්නේ ඔය පැත්තට ඔක කොයි විදියට තේරෙයිද මොකද්ද කින්ද මන්ද කියලා. පැයක් පන්තිය කර පොඩි සින්දුවක් කියලා අපි ඊළඟට ගාන හදන්න යනවා. හරි. කොහොම ඉන්නේ විනාඩියක් දෙන්න මට. මේ සින්දුවේ අර්ථය එහෙම හිතන්න එපා ළමයි. මේ මහතේ සොස්නගයි ඔබහට ඔබගේ මවරිත පාරනාමක මුළු ජීවිතේකම නැවතුණත් මානව ඔබගේ ඔබේ ඔබ ඉදිරියට මට නැතත් හිත වෙනකත් වෙන්නේ තනිවුණත් මතුවට එය වෙනසක් වෙන්නේ නෑ වදකනම දිලවානම් ඒ ඔබමයි දිවුරනම් එමට නැතත් නැවතීම තීරණය ඔබ පිළිගන්නම් වදකනම දිලවානම් ඒ ඔබමයි දිවුරනම් එමට නැතත් නැවතීම තීරණය ඔබ පිළිගන්නම්. යන්න මොනේ එක්මනම් දුරමාකෙන් නොවේ කවදාකවත් බාධා මගින් මොන බලතුගන්දමන් නවතා පලෙන් පැපමි ප්‍රේමයමනම් මෙතුවක් ඔබෙන් නිවිරුණක් මට නැතත් හිත වෙනතක් සෙව්වේනේ තනිවුණක් මතුවටත් එය වෙනසක් වෙන්නේ වදකනම දිලවානම් ඒ ඔබමයි දිවුරනම් එමට නැතත් නැවතීමක් තීරණය ඔබ පිළිගන්නම් වදකනම දිලවානම් හරි අපි ඊළඟ ගාන හදන්නේ. දැන් ඔයත් එක්ක මම මේ හදන්න යන ගණන් කොටස් ටිකේ බබුව මෙහෙම කරමු. අපේ විභාග විදිය ප්‍රශ්න වලටම යන්න. හරිනේ? මම ඔයාලට දාන මෙන්න මෙහෙම කොටසක් බලන් ඉන්න පොඩ්ඩක්.
මේ ඔයත් එක්ක හදන්නේ මං ටර්ම් ටෙස්ට් පේපර්ස් වල ප්‍රශ්න. හරි මට ඕනේ මුල් කොටස් ටික අල්ලගන්න තමයි. අවශ්‍ය කොටස කියලා දීලා අපි ඊට පස්සේ යමු. ඔන්න බලන්න ඔයාලට මං ගානක් දාලා තියෙනවා. තුන්වෙනි ප්‍රශ්නේ. සිරිවර්ධන මහතා කියලා ගානක් තියෙනවා. ඔයාලා ස්ක්‍රීන් එකේ මම ෂෙයා කරලා තියෙන්නේ. සිරිවර්ධන මහතා තමා සතු විදමෙන් සර් අපට කරන් ගියා. හරි. සිරිවර්ධන මහතා තමා මේ ටර්ම් ටෙස්ට් පේපර් එකේ ආපු ගානක් බබු. සිරිවර්ධන මහතා තමා සතු ඉඩමෙන් තුනෙන් එකක් දුවට දෙනවා. ඊට පස්සේ කියනවාට පේනවා ඉතිරියෙන් හතරෙන් එකක් පුතාට බෙදලා දී. දැන් ඔයාලට මම කියලා දෙන්න මෙන්න මේ ටික අහගෙන ඉන්න. මෙතරම් ගාන ඔන්නෝම දැම්මහම ඔයා මේ භාග පාඩමේදී බබෝ මෙන්න මෙහෙම එකක් පුරුදු වෙන්න ඕන. මොකක්ද දන්නවද? කිසි වෙලාවක භාග පාඩමේ ප්‍රශ්න දිහා බල බල උත්තර ලියන්න යන්න එපා ගාන වර්ධන. ප්‍රශ්න දිහා බල බල ගාන හදන්න ගියොත් ඔයාලට මේකේ උත්තර වර්ධිනවා. ඒ හින්දා මේකේ කියපු තොරතුරු මුලින් ලියාගමු. මම ලියන්නම් බෝඩ් එකේ. තුනෙන් එකක් දුවට. ඊට පස්සේ කියනවා ඉතිරියෙන් හතරෙන් එකක් පුතාට. ඉතිරියෙන් හතරෙන් එකක් පුතාට කියලා කිව්වහම මම දැන් මේ ටික හදා ගන්නවා මුලින්. දැන් ප්‍රශ්න බැලුවේ නෑ මම හදේ. ඔන්න ප්‍රශ්න බලන්න ගියේ නෑ. මේ දීපු තොරතුරට අවශ්‍ය ටික අපි හදා ගන්නවා. අපි කියන බෑග්ග්‍රවුන්ඩ් එක හදා ගන්නවා මේක. ඊට පස්සේ ප්‍රශ්න වලට උත්තර ලියන්න ලේසි අපිට. දැන් ඔන්න අපි හිතමු මෙහෙම. තුනෙන් එකක් දුවට දුන්නා. එහෙනම් තුන එකක් දුවට නම් මේ කොටු කරගන්න. මුස්කිනා ඉතිරියෙන් තුනක් තිබිලා එකක් දුන්නොත් ඉතුරු කීයද? තුනෙන් එකක් දුන්නොත් ඉතුරු දෙකයි. එහෙනම් ඉතුරු බබෝ තුනෙන් දෙකයි. අපිට ඉතිරියෙන් හතරෙන් එකක් පුතාට. මම PDF එක දැන් ඔයාලා මේ කරන PDF එක බබෝ දානවා ඔයගොල්ලෝම මෙතන සම්බන්ධ කරපු අයට විතරක්. ඒගොල්ලෝගෙන් ඔයගොල්ලෝගේ group එකට වැටේවි. තුනෙන් එකක් දුවට දුන්නාම තුනෙන් දෙකක් තමයි ඉතුරු වෙනවනේ. ඒක තුනෙන් දෙකක් ඉතුරු වුණාම අපිට කියනවා ඉතිරියෙන් හතරෙන් එකක් පුතාට. එනම වලින් ඉතිරිය තුනෙන් දෙකයි. ඉතිරියෙන් හතරෙන් එකක් පුතාට හම්බෙන්නේ. එහෙනම් ඔයා ඉතිරිය ලියුවා. මේ අල්ලයන්වත් ලියුවා. මේ හතරෙන් එකක් ලියුවා. එහෙනම් ඔයා ලියනවා තුනෙන් දෙක ලියලා මේ අල්ලයන් එක මොකද්ද දැන් දන්නවනේ? ಗುಣ කිරීම. මෙතන හතරෙන් එකයි. දැන් ඔයා මේක උඩයට බෙදුවොත් 2ට 2 1යි 4ට 2 2යි. එක්වරක් එක 1යි 3 වරක් 2 6යි. මෙන්න මෙහෙම උත්තරයක් ආවා. ඔයාට මම කිව්වා මේ එන්නේ මොකක් කියලාද? මේ එන්නේ මොකද්ද? ඉතිරියෙන් දැන් ඉතිරි වෙච්ච එකෙන් හතරෙන් එකක් නේ පුතාට දෙන්නේ. ඉතුරු වෙච්ච එකෙන් හතරෙන් එකක් නේ. ඒතර ඉතුරු වෙච්ච එකෙන් හතරෙන් එකක් නම් පුතාට දුන්නේ. ඒ මේ ಗುಣ කරාම එන උත්තරේ මොකද්ද මම ඔයාලට කිව්වේ? මුළු පංගුවෙන් නම් ගානේ. ඉතිරියෙන් නම් හතරෙන් එකයි. ඒක හරි. ඉතිරියෙන් නම් හතරෙන් එක හරි ඒක. හැබැයි මුළු පංගුවෙන් නම් කීයද 6න් එකක්. මුළු පංගුවෙන් නම් 6න් එකක්. එනවනේ පුතාට ලැබිච්ච කොටස මුළු පංගුවෙන්ම නම් 6න් එකක්. මුළු පංගුවෙන්ම නම් 6න් එකක්. එහෙනම් අපි මේක ලියාගමු. මේ පුතාට ලැබිච්ච කොටස මේ කොටු කරලා තියෙන්නේ. දැන් ඔයාලට මෙහෙම තියෙන බව ටක් ගාලා පේනවා. මේව ඉගෙන ගන්න විභාගෙට මෙන්න මෙහෙම කොටු කරගෙන මොකක් හරි පොඩි අර highlight එකක් දාගෙන ගියාම ඔයාලට ටස් ගාලා නෝට් වෙනවා. දැන් ළමයි ඒවට පුරුදු වෙලා නැහැ. නමුත් මේ පුරුදු වෙන දුවට 3න් එකයි. පුතාට මුළු ඉඩමෙන් 6න් එකයි. දැන් මම කල්පනා කරන්නේ මම බෙදන්නේ. දුවට දුන්නා 3න් එකක් මුළු ඉඩමෙන්ම 6න් එකක් දුන්නා පුතාට මුළු ඉඩමෙන්ම. එහෙනම් දෙන්නටම දීපු ගාන කීයද කියලා හොයනවනම් මොකද්ද කරන්නේ? මෙන්න දුවට දීපු ගාන මෙන්න පුතාට දීපු ගාන ඒ දෙක මොකද අපි කරන්නේ? එකතු කරනවා. එහෙනම් මම කරන්නේ දුවට දුන්නේ 3න් එකයි පුතාට දුන්නේ 6න් එකයි. මේ දෙක එකතු කරාම දෙන්නටම දීපු ගාන එනවා. ඊළඟ මම මේ දෙක එකතු කරනවා. ඒතර මෙතන 6 නම් මෙයාව අපිට 6 කරන්න පුළුවන්. 3 6 වෙනවා බබෝ දෙකෙන් ගුණ කරනවා. එහෙනම් උඩක් දෙකයි. දෙවරක් එක 2යි දෙවරක් 3 6යි. මෙතන 6න් එකයි.
දෙකේම හරය 6. 2 ධන 1 3යි. එහෙනම් අපිට එනවා දුවටයි පුතාටයි දෙන්නටම දීපු කොටස මුළු ඉඩමෙන්ම නම් 6න් 3. මුළු ඉඩමෙන්ම නම් 6න් 3. හරි. මේක ඔයාලට පේනවද සුළු කරන්න පුළුවන් කියලා. උඩයට බෙදන්න පුළුවන් වගේ එකක් තමයි. 3ට 3 ඒවා 1යි. 6ට 3 ඒවා 2යි. 3ෙන් බෙදුවොත් උඩයට 3ට 3 ඒවා 1යි 6ට 3 ඒවා 2යි. එහෙනම් දුවටයි පුතාටයි දෙන්නටම කීයද? මේ දෙන්න මේ හොයන්නේ මොකද්ද? දෙන්නට. කාටද? දුව එකතු කිරීම පුතා. දුවටයි පුතාට දෙන්නට මුළු ඉඩමෙන් 6න් 3 නැත්තම් භාගයක් දීලා ඉවරයි. දැන් මම ආයෙ කල්පනා කරනවා මට දැන් හරියට එච්චර ඔළුවට වැටුන්නේ නැහැ. මම ආයෙ හිතනවා දුවට කීයක් මන් දුන්නද? 3ෙන් එකක් දුන්නා. පුතාට මුළු ඉඩමෙන්ම කීයක් දුන්නද? මුළු ඉඩමෙන්ම ගාන බබෝ නිතරම හිතා ගන්න ඕනේ. කීයද? 6න් 1. එහෙනම් දැන් මම බලන දුවටයි පුතාටයි දෙන්නටම කීයක් දුන්නා? දෙන්නටම දීලා තියෙනවා කීයක්ද? 6න් 3ක් නැත්තම් 2කින් 1ක්. දීලා තියෙනවා. ඉතින් මම බලන එහෙනම් මට ඉතුරු කොච්චරද? ඒ දෙන්නටම දුන්න පස්සේ මට කොච්චර ඉතුරුද? දැන් මෙතන ආවනේ දෙන්නටම දෙකෙන් එකක් දීලා කියනවා. දෙන්නටම දෙකෙන් එකක් දීලා නම් දෙකෙන් එකක් ඉතුරුයි. දෙකක් තිබිලා එකක් දීලා දෙන්නටම. එහෙනම් තව එකක් ඉතුරු. එහෙනම් මට ඉතුරු වෙනවා දෙකෙන් එකක්. දැන් මට කියලා. හරි. දැන් ඔයාලගේ පොඩි පොතක් තියෙනවා නම් ළඟ අවශ්‍ය නම් ඒ ගාන අපිට ඉදිරියට හදන්න යන්න ඕන. ඒ හින්දා මෙන්න මේ ටික පොඩි සටහනක් දාගන්න. පට ගන්න. ඔයා පොඩ්ඩක් දුවට 3න් 1යි පුතාට 4න් 1යි ඒක අර ඉතිරියෙන් ගාන ඒක අපිට ගාන හදද්දී ඕනේ නැහැ. කියන්නේ අපි පාවිච්චි කරන්නේ නැහැ. අපිට ඕනේ මෙන්න මේක. පුතාට දීපු කොටස මුළු පංගුවෙන්ම නම් ගාන තමයි ඕනේ. ඒත් අපි ඒක තමයි මෙතන දාගන්නේ. 6න් 1. මුළු පංගුවෙන්ම නම් 6න් 1. ඊට අපි හෙව්වා දුවටයි පුතාටයි දෙන්නටම ගාන 6න් 3ක් නැත්නම් 2කින් 1ක්. සොන්න මට ඉතුරු වෙන ගාන 2කින් 1යි. දැන් අපි ප්‍රශ්න ටික බලමු. දැන් තමයි ප්‍රශ්නාංක දාලා උත්තර ලියන්නේ අපි. පළවෙනි ප්‍රශ්නය අහනවා. දුවට දුන් පසු ඉතිරි ඉඩම් කොටස මුළු ඉඩමෙන් භාගයක් ලෙස දක්වන්න. දුවට දුන් පසු ඉතිරි ඉඩම් කොටස. දුවට දුන්නට පස්සේ ඉතුරු උනේ කීයද? දුවට 3න් එකක් දුන්න ඉතිරි කීයද? 3න් 2යි. එහෙනම් පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ බබෝ 3න් 2. උත්තර ලියනවා දැන්. මේ භාග ගන්න හදන සිස්ටම් එක මේ අවශ්‍ය පරිසරය හදලා ඊට පස්සේ ප්‍රශ්න බල අපි උත්තර දෙන්න. ඊළඟට අපි ලියමු 2. දෙවනි එක. පුතාට ලැබුණේ මුළු ඉඩමෙන් කවර භාගයක්ද? පුතාට ලැබුණේ මුළු ඉඩමෙන් පුතාට කීයද? 6න් 1යි. අන්න 2ට උත්තර. 6න් 1යි. ඊට පස්සේ දැන් ඔයාට මේ ටික තේරුණා නම් මේ වැඩේ ගොඩ ගිහිල්ලා තියෙනවා. තේරුණා නම් මෙච්චර දවසක් තිබිච්ච පැටලිල්ල ලියුණා නම්. ඊළඟ තුන්වෙනි එක. දුවට සහ පුතාට දුන් පසු ඉතිරි කොටස මුළු ඉඩමෙන් භාගයක් ලෙස. දුවට සහ පුතාට දුන්නට පස්සේ මේ ලිව්වේ මම. මෙන්න දුවට මෙන්න පුතාට දෙන්නටම දීපු ගාන. මේ ටික ඒ දෙන්නටම දුන්නට පස්සේ ඉතුරු උනේ 2කින් 1යි. අන්න ඒක ලියන්න. තුන්වෙනි උත්තරේ 2කින් 1. දැක්කද? හරි. දැන් ඒකේ තව කොටසක් තියෙනවා. භාග කොටස අපි හදලා ඉවරයි. දැන් ඔයා ඇත්තටම හොඳට අහගෙන වට දෙන මේ වැඩි අමාරු වෙන්නේ. නෑ බබා අමාරු වෙන්නේ නෑ. ඔයා මේ පන්ති ඉන්නවනම් පාඩම් ටික මම පැහැදිලි කරනවා හරි විදිහට. හරියට පැහැදිලි කරලා මුල ඉඳන්. ඒ කියන්නේ බැරි කෙනාට අල්ලගෙන ඉස්සරහට යන්න මේක හදනවා මම හරියට. ඔන්නෝක හරි. දැන් අපි වෙන ගානක් දෙන්නම් ඔයාට හදන්න. ඔයා පොඩ්ඩක් ඒ කොටස හදා ගන්න බලන්න. වැරදුනාට කමක් නැහැ. එයි තනියම හදන්න කියලා කියන්න දෙයක් නැහැ. කොහොමද තනියෙන් හදලා කවුරුත් නෑ ළඟපාත. මෙන්න මේකට යන්න අපි. ප්‍රශ්නාංක 4. මිනිසෙක් තම රැකියා ස්ථානයට කෙනෙක් අපි හිතමු මෙහෙම දැන් මේ ගාන කියනවා. ගමනක් යනවා. මේ ගමනේ 7න් එකක් යන්නේ පාපැදී. කියන්නේ පදින බයිසිකලෙන් යනවා 7න් එකක්.
ඒතර 7 එකක් පාපැදියෙන් ගියාට පස්සේ අපිට කියනවා ඉතිරියෙන්. ඒතර 7 එකක් පාපැදියෙන් ගියොත් ඉතුරු කීයද? 7ක් තිබිලා එකක් ගියා. 7න් එකක්. ඒතර 7 එකක් ගියාම ඉතුරු කීයද? 7න් 6. එහෙනම් ඉතිරිය 7න් 6. මේක තමයි ඉතිරිය. ඔන්න ඉතුරු ගන්න ඕන. දැන් අපිට කියනවා ඉතිරියෙන් ආන්න අල්ලන්නේ. ඉතිරියෙන් එහෙනම් මම ලියනවා අල්ලන්නේ ඉතිරි ප්‍රමාණයෙන් 3න් එකක් බස් එකේ. ඉතිරි ප්‍රමාණයෙන් 3න් එකක්. කියන ඉතිරි ප්‍රමාණය ලිව්ව අල්ලන්නේ කියන බව ගුණ කිරීම. 3න් එක ලියනවා. දැන් සුළු කරනවා. 3න් බෙදන්න ගුණ කරද්දී උඩ යට බෙදෙනවා බෙදන්න. 3න් බෙදුවොත් 6ට කීයද? 2යි. දෙවරක් එක 2යි. මෙතන 7යි. දෙවරක් එක 2යි. මෙතන 7යි. එහෙනම් ඔයාට එන උත්තරයක් 7න් 2යි. මොකක්ද මේ? දැන් අර බස් එකෙන් ගිය ප්‍රමාණය තියෙනවනේ. බස් එකෙන් ගියේ ඉතිරියෙන් නම් 3න් එක. ඉතිරියෙන් නම් 3න් එක. ඒක මුළු දුරෙන්ම නම් කීයද? මුළු දුරෙන්ම නම් 7න් 2යි. එහෙනම් මෙන්න මේක තමයි බසයෙන් ගිය ප්‍රමාණය. මුළු දුරෙන්ම නම් 7න් 2යි. දැන් මේ ගණන් වල නිතරම අපි කියනවා මුල ඉඳන් ආයෙ හිතන්න කියලා. කියන මුල ඉඳන් ආයෙ පොඩ්ඩක් හිතන්න. එහෙම ඕනෙමයි මේ ගානේ. මුල ඉඳන් ඔයා පොඩ්ඩක් බලන්න ඕනේ. මොකද? පාපැදියෙන් කොච්චර ගිහිලාද? මුළු දුරෙන්ම. පාපැදියෙන් මුළු දුරෙන්ම කීයද? 7න් 1යි. පාපැදියෙන් මුළු දුරෙන්ම 7න් 1යි. බස් එකේ මුළු දුරෙන්ම කීයද? 7න් 2යි. එහෙනම් පාපැදියෙන් ගිය දුර මේ බස් එකේ ගිය දුර මේ. එහෙනම් දෙකෙන්ම ගිය දුර හොයනවනේ. මේ දෙක එකතු කරන්න. 7න් 1ට 7න් 2ට 7න් 3. මේ මොකද්ද? පාපැදිය ධන බස් එක. දෙකෙන්ම ගිය දුර 7න් 3. පාපැදියෙන් සහ බස් එක. එහෙනම් පාපැදියෙන් මෙච්චර ගියා බස් එකෙන් මෙච්චර ගියා. එහෙනම් දෙකෙන්ම ගිය දුර මේක නම් තව යන්න ඉතිරි කොච්චරක් තියෙනවද? දැන් 7න් 3ක්ම ගිහින් ඉවරයි. 7න් 3ක් ගියොත් ඉතුරු කීයද? 7ක් තිබිලා 3ක් ගියා. ඉතුරු වෙන්නේ 4යි. එහෙනම් තව යන්න තියෙනවා 7න් 4ක්. අපි දන්නේ යා කොහොමද යන්නේ කියලා මේ තව ඉතුරු ටික. තව ලබන්න ගන්න. දැන් ඔන්න මම ගානට අවශ්‍ය අර මං කිව්වේ වටපිටාව හැදුවා. බෑග්ග්‍රවුන්ඩ් එක හැදුවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ අපි මේකේ උත්තර බලමු. කොහොමද උත්තර බලමු? ප්‍රශ්න ටික බලමු. ප්‍රශ්න තමයි පාපැදියෙන් ගමන් කිරීමෙන් පසු ඉතිරි වන දුර මුළු දුරෙන් කවර භාගයක්ද? පාපැදියෙන් ගියාට පස්සේ ඉතුරු වුණේ කීයද? 7න් 6යි. ආන්න එකට උත්තරේ 7න් 6. දැක්ක බලන්න කොච්චර හොඳද කියලා. දෙක බසයෙන් ගමන් කරන දුර ගමනේ මුළු දුරෙන් කවර භාගයක්ද? බස් එකේ ගිය දුර මේ කියන අපි කොටු කරා. දැන් දැක්කා මේ කොටු කරගත්තාම දින වාසිය පට ගාලා පේනවා. බස් එකේ ගිය දුර 7න් 2යි. එහෙනම් අපි ලියනවා බස් එකේ ගිය දුර 7න් 2යි. තුන්වෙනි එක ප්‍රශ්නේ මේ ගාන මෙන්න මෙතන පේනවද ඔයාලා? මේ හයිලයිට් කරේ 3න් එකක් බස් එකෙන් ගියා. ඉන්පසු ඉතිරි දුර දුම්රියෙන් ගිහිල්ලා තියෙනවා. එහෙනම් මම ලිව්වනේ මේ මෙතන ඉතිරි දුර දුම්රියෙන් ගියාලු. මේකනේ ඉතිරි වුණේ මම තව යන්න තියනවා කියලා. තව යන්න තියෙන්නේ 7න් 4යිනේ. එතකොට ඒක ගිහිල්ලා තියෙන දුම්රියෙන් වෙනවා. එහෙනම් මෙයා තමයි දුම්රියෙන් ගිය දුර. එහෙනම් මේ දුම්රියෙන් ගිය දුර 7න් 4යි. දුම්රියෙන් ගිය දුර 7න් 4යි. දැන් අපිට දුම්රියෙන් ගිය කොටස කීයද කියලා ප්‍රශ්නේ අහුවේ නේ. අපෙන් අහන්නේ වෙන එක. මොකක්ද අහන්නේ? දැන් බලන්නකො අහන්නේ මොකක්ද කියලා. දුම්රියෙන් ගමන් කළ දුර කිලෝමීටර 24 නම් ගමනේ මුළු දුර දුම්රියෙන් ගමන් කළ දුර කිලෝමීටර 24 නම් දැන් මෙහෙම එකක් අපිට තේරෙනවද? දුම්රියෙන් ගමන් කළ කොටස කීයද?
7න් 4යි. දුම්රියෙන් ගමන් කළ කොටස 7න් 4යි. ගානේ අපිට ඒක දුර විදියට දෙනවා දුම්රියෙන් ගමන් කළ දුර කිලෝමීටර 24යි. එහෙනම් දුම්රියෙන් ගමන් කළ කොටස 7න් 4යි. ඒක දුර විදියට 24යි කිලෝමීටර. එහෙනම් අපිට තේරෙන්න ඕනේ මේ 7න් 4 කියන්නේ අර 24 තමයි. ඒ දුම්රියෙන් ගිය කොටසනේ 7න් 4. ඒක දුර විදියට 24නේ. එහෙනම් 7න් 4 සමානයි 24ට. මේ 7න් 4ක් 24යි. එහෙනම් අපි මුළු දුර හොයන්නේ මෙහෙම. නිතරම මේ 7න් 4 මොකක් හරි එහෙම තියෙනකොට අපි මේක බලමු නිතරම හොයාගන්න එකක්. දැන් 7න් 4ක් නේ 24. මම හොයනවා 7න් එකක් කීයද කියලා. නිතරම එකක් හොයාගත්තාම අපිට ලේසි. දැන් 7න් 4ක් 24 නම් අපි එකක් හොයන්නේ. කොහොමද? 4ක් 24 නම් 4ක් 24 නම් එකක් හොයන්නේ කොහොමද අපි? 4 24 නම් අපි එකක් හොයන්නේ 24 4ෙන් බෙදලා. 24 4ෙන් බෙදලා 4 දාලා කඩේට ගියාම ටොපි 4ක් 24යි. එන එක ටොපියක් හොයන්නේ 24 4කට බෙදනවා නේ. ඒතකොට 6යි. එහෙනම් 7ෙන් එකක් කියන්නේ 6න් කිලෝමීටර්. දැන් ඔයාගෙන් අහන්නේ මුළු දුර. මම මෙහෙන් හදන්නම්. මුළු දුර නම් 7ෙන් කීයද? 7ම වෙන්නේ නැහැ. දැන් ඔයාලා මොනවද ප්‍රශ්න 10ක් දුන්නොත් ඔක්කොම හරියට උස්සන්න තියෙනවා. ඒතර ඔක්කොම හරියනම් බබෝ 10න් 10ම හරියන්නේ. පැහැදිලිද? 10න් 10ම හරියන්න ඕන. මේ ප්‍රශ්න 5ක් දුන්නා නම් ඔක්කොම නම් 5න් 5ම හරියන්න ඕන. ප්‍රශ්න 4ක් දුන්නා නම් 4න් 4ම හරියන්න ඕන. ප්‍රශ්න 7ක් දුන්නා නම් ඔක්කොම හරි නම් 7න් 7ම හරියන්න ඕන. එතන මේ 7න් ගත්තම කිලෝමීටර 6යි. එකක් 6 නම් අපි 7ක් හොයන්නේ කොහොමද? එකක් කිලෝමීටර 6යි. එක ටොපියක් 6යි. එහෙනම් ටොපි 4ක ගන්නවා. එකක් 6 නම් 7ක ගන්න වෙන මේක 7න් අපි ගුණ කරමු. ඒත් 6 වරක් 4 42යි කිලෝමීටර ගමනේ මුළු දුර. ගමනේ මුළු දුර කිලෝමීටර 42. ඒකත් එහෙම හොයාගෙන ඒක අතුරු කොටසක් තමයි. මේක අඩුපාඩු දිනවනේ ටක් ගාලා අපි හදාගන්න. අපිට කියන මෙහෙම. හරිද? ඔයා කියලා හිතන්න නිකන් ඔයාට කියලා මේක ගන්න. ඔයා හිතන ඔයා යනවා ඔන්න කෝච් බස් බයිසිකලේ ගියා. බස් එකේ ගියා කෝච්චියේ ගියා. කෝච්චිය යනකොට ඒ කියන්නේ ඔහු මාසික දුම්රිය ප්‍රවේශ පතකට රුපියල් 800ක්ද දිනකට යාමට පමණ බස් ගාස්තුව 20ක් මෙයාට වියදම් කරන්න වෙනවා නම් දවස් 25ක් මෙයා රස්සාවට යනවා නම් එයාගේ මාසේ වියදම. ඔයාට හිතන්න ඔයා යන්නේ කියලා ඔයාට මාසෙට කොච්චර වියදම් වෙනවද කියලා ඔයා හදාගන්නේ කොහොමද? කියලා බලන්න. ඔයාගේ මාස වියදම ඔයා හදාගන්න හැටි. ඕකේ ගොඩක් ළමයි මට මතකයි කලින් හදනකොට ඔය ගාන බැරද්දුව උත්තරේ. ඒ වරදින්න හේතුව බබෝ මෙහෙම. මම දැන් කියන්නම්. මේක දැන් හිතන ඔයා යන්නේ කියලා ඔන්න ඔයාට කියනවා මාසික දුම්රිය ප්‍රවේශ පතකට. මාසික දුම්රිය ප්‍රවේශ පතක් කියන්නේ බබෝ මාසෙකට ඔයාට යන වියදම. අපි කියන සීසන් එක කියලා. මාසෙට සීසන් එකට කෝච්චියට 800යි. ඒ කියන්නේ ට්‍රේන් එකට යන ඔයාට මාසෙට 800ක් යනවා. හරිද? ඊළඟට කියනවා දිනකදී යාමට පමණක් යන්න විතරක් දවසකට බස් ගාස්තුව 20යි. දැන් ඔයා හිතන්න යාමට පමණක් බස් ගාස්තුව 20යි කිව්වහම දැන් ඔයා කොහේ හරි යනවා නම් ගිහිල්ලා එන්න බෑ. ඔන්න ඔකමද කරන්නේ. යනවා එන්නේ. යාමට පමණක් 20යි නම් දෙයියනේ ආයෙ එන්නත් එපේ. මේ යන්න 20 නම් ආයෙ එන්නත් ඕන. ඒතර යාමට පමණක් 20 නම් එන්නත් 20ක් යනවා. එහෙනම් මට දවසට 40ක් යනවා. දවසකට 40ක්. ඒතර යන්න 20යි එන්න 20යි නම් දවසට 40ක් ගියොත් දවසට 40ක් ගියොත් දවස් 25ක් මෙයා වැට් යනවා බස් එකේ. දැන් දවසකට 40 ගාන දවස් 25කට මෙයාට රුපියල් 1000ක් යනවා බබුනේ.
රුපියල් 1000ක් යනවා. එහෙනම් මෙයාට මාසෙට වියදම කෝච්චියට 800යි බස් එකට 1000යි 1800යි. මම දන්නවා ගොඩක් ළමයි ඕකේ. ගියා විතරයි යාවේ නේ. ගියා යනවා බස් එකේ එනවා ඉරුදියේ. එහෙමත් ඉතින් කියන්න බෑ. එයාට 500ක් ඇවිල්ලා. ඒතර 500 આવොත් එයාට ඉන්නේ 1300 ගාණ වැරදි යාවි. එහෙම වෙනවා ළමයිට වෙනවා සාමාන්‍ය දෙයක් ඒක. හැබැයි ඉතින් නෝට් එකේ ඉන්න ඕනේ. ඒ කියන්නේ එහෙම වෙනකොට ප්‍රශ්න හරියට කියවන්න ඕන. ඔයගොල්ලෝ කියවනවා පොඩි අඩුවක් තියෙනවා. සටස් දැන් මොන හරි එකකට ටිකක් ලොකු දිග කතාවක් තිබුණොත් කියවන්නේ කම්මැලි. චූටි කතා තමයි කියවන්නේ. දැන් ඔයාලට දැම්මොත් එම් පත්තරයක රිෂි සර්ගේ අලුත්ම වැඩසටහන බලන්න කියවන්නකොට කියවන්නේ. එතකොට වැඩක් නැහැ. ඕකේ දානවා රිෂි සර්ගේ අලුත්ම එක එළියට. මෙන්න ඕගොල්ලෝ නොදත් කතාව. එතකොට බලනකොට දැන් මොකද්ද කියන්නේ? හරි. දැන් තව ප්‍රශ්නයක් අහන්න බබෝ එකේ මේ. තව එකක් අහනවා මොකද්ද? ඉහත මාසයේ ඔහුගේ මාසික වැඩිපුර 30000 නම් ගමන් ගාස්තුව සඳහා වැය කළ මුදල ප්‍රතිශතයක් ලෙස දක්වන්නේ. ඉහත මාසයේ ඔහුගේ මාසික වැටුප 30000 නම් ගමන් ගාස්තුව සඳහා වැය කළ මුදල ප්‍රතිශතයක් ලෙස. ඒක සිම්පල්. දැන් හිතමු අපි ඔයා ගිහිල්ලා ජොබ් එකක් කරා පඩියක් ගන්නවා 30000යි මාසෙට. මේ 30000න් ඔයා ගමන් ගාස්තු වියදම් කරලා කියනවා 1800. අපිට නිතරම ලියන්නේ එහෙම. මේකෙන් මෙච්චර. නිතරම ලියන්නේ මේකෙන් මෙච්චරක් හොඳ. මේකට මෙච්චර. 30000ට 1800. අර ලොකු ගාණ යට පොඩි ගාණ උඩ. මට 30000ක් හම්බුණා ඒකෙන් මෙච්චරක් වියදම් කරා. ආන්නේ මේකෙන් මෙච්චර. 30000න් 800. 1800. මේකට මෙච්චර. කියලා ලියලා ප්‍රතිශතය හොයන්න කිව්වහම ඔයා කරන්නේ මේක 100ෙන් ගුණ කරනවා. ප්‍රතිශතය හොයන්න කිව්වොත් ඔයා මේක බබෝ 100ෙන් ගුණ කරනවා. දැන් සුළු කරාම බලන්න. 0.2 0.2 0.2 18 තුන ඒවා 6යි 100ට 6යි 106ක් ඔයා වියදම් කරලා තියෙනවා සුළු කරාට පස්සේ. ඔය විභාගයේ ටර්ම් ටෙස්ට් පේපර් එක ප්‍රශ්නයක් අපි හැදුවේ ලකුණු 10ක් බබෝ මේ ගන්න. ඒකට මෙහෙමයි මේක අලුත් පොඩි පොඩිය මේව අහුවෙනවා. හැබැයි මේ ටික හෙට විතරයි හැදුවොත් මම PDF එක දානවා. ඔයගොල්ලෝගේ යාළුවන්ට දාන්නේ. ඒ කියන්නේ යාළුවා group එකේ join වෙලා ඉන්නේ. එයා දායි. එයාගෙන් ඔයාලට අවශ්‍ය නම් print කරගන්න පුළුවන්. print එකක් දාගෙන ඔයාලා ගණන් ටික හදන්න පුළුවන්. ඒතර භාග දෙවෙනි කොටස සම්බන්ධුණේකුත් දානවා මම. ඒතර ඔයගොල්ලෝ පළවෙනි එකට ආපු කට්ටිය දෙවෙනි එකට අනිවාර්යෙන් එන්න. ඒතර මීට වඩා ලොකු අමාරු ගණන් තව තියෙන හොඳ ගණන් සෙට් එකක් තියෙනවා හදන්නේ. දැන් මේ ඇවිල්ලා පොඩිම තැන ඔයාලට මම කිව්වේ මුකුත්ම බෑ කියලා හිතම උගන්නන්න කියලා. ඒතර මේ පොඩිම තැනින් පටන් ගත්තේ. දැන් මේ ටික ඔයාලට පුළුවන් කියලා මට හිතෙනවා. තව කොටස් හදා ගන්න පුළුවන්. අපි දැන් තව ගණක් හදන්න. තනියම හදන්න හදලා බලන්න ඔයා හදන ඒවා හරියනවද කියලා. ඕන 10 වෙනි ප්‍රශ්නේ බලන්න. ප්‍රශ්න අංක 10 හදන්න බලන්න. දැන් ඊළඟට කෙනෙක් ඉන්නවා යාට ලොතරැයියක් ඇදිලා යා මොකද කරන්නේ? ඒ ලැබුණ මුදලින් 8න් 3ක් ගොඩනැගිල්ලක් හදනවා. ඒතර 8න් 3ක ගොඩනැගිල්ලක් හදලා අපිට කියනවා ඉතිරි මුදලින්. ඒතර 8න් 3ක් ගියා නම් බබෝ ගොඩනැගිල්ලට 8ක් තිබිලා 3ක් ගියොත් ඉතුරු කීයද? 5යි. එහෙනම් ඉතුරු වෙන්නේ 8න් 5යි. මෙන්න මේක ඉතිරිය. අපිට කියනවා ඉතිරියෙන් ආන්න ඉතිරිය ලිව්වා ඉතිරියෙන් අල් නයන්න. ඉතිරිය කොච්චරක්ද? 5න් එකක්. මේකෙන් 5න් එකක්. ඉතිරියෙන් 5න් එකක්. හරි. දැන් මේ අල් නයන්න කියන මොකද්ද? අපි දන්නවා 8න් 5 අල් නයන්න කියන ගුණ කිව්වේ.
පහෙන් එක. සුළු කරාම බෙදීම පහ ගුණ කිරීම පහ කරනවා. උඩින් ඉතුරු 1යි යටින් ඉතුරු 8යි. ඒතර මේ මොකද්ද? මේ ආයෙ මොකද්ද? ඉතිරියෙන් නම් පහෙන් එකක්. හරි? ඉතිරියෙන් නම් පහෙන් එකක්. ඒක අපිට එනවා මුළු මුදලින් නම් කීයක්ද? මෙතන ඉතිරියෙන් පහෙන් එකක්. ගමේ පූජනීය ස්ථානයක වැඩි දියුණුවට පරිත්‍යාග කරනවා. ඒතර ඉතුරු මුදලින් පහෙන් එකයි. ඒතර මෙන්න ඉතිරි මුදල ඒකෙන් පහෙන් එක ලිව්වා සුළු කරාම උත්තරයක් ආව 8න් එක. එහෙනම් මෙන්න මේක තමයි ආගමික ස්ථානයට දීපු කොටස මුළු මුදලින්ම නම් ගන්න. මුළු මුදලින්ම නම් ගන්නවා. දැන් ඒක තමයි අපිට ඕන. මුළු මුදලින්ම නම් කීයද? පූජනීය ස්ථානයකට. මුළු මුදලින්ම නම් 8න් එකක්. ඒතර යාට ලැබිච්ච මුදලින් 8න් 3ක් 3ක් දුන්න ගොඩනැගිල්ලක්. මුළු මුදලින්ම නම් 8න් එකක් පූජනීය ස්ථානට දීලා තියෙනවා. දැන් එනම් කල්පනා කරලා මේ දෙකටම කොච්චරද කියලා. එහෙම නිතරම ඕනේ එකම. මේ දෙකටම කොච්චර කියලා. ඒ දෙක ඕනෙම. ඒතර බැලුවොත් මේ බලන්න 8න් 3ක් ගොඩනැගිල්ලට. පූජනීය ස්ථාන කියද 8න් එකයි. දැන් දෙකටම කියනවා බලන්න මේ දෙක මොකද කරන්නේ අපි? එකතු කරනවා. ඒතර 8න් 3ට 8න් එකක් එකතු කරනවා. ඒතර අපිට උත්තරය එනවා 8න් 4යි. ඕනනම් මේක සුළු කරන්න පුළුවන්. 4ට 4 ඒව 1යි 8ට 4 ඒව 2යි. එහෙනම් මේ උත්තර දෙකෙන් ඕන එකක්. හරි මේ මොකද්ද හොයලා තියෙන්නේ? මේ හොයලා තියෙන්නේ ගොඩනැගිල්ල සෑදීම සහ පූජනීය ස්ථානය කියන දෙකටම ගිය මුළු මුදල. මේක. ගොඩනැගිල්ලට 8න් 3යි පූජනීය ස්ථානට 8න් 1යි දැන් දෙකටම 8න් 4යි මේ දෙක එකතු කරාම සුළු කරලා ගත්තොත් 2න් 1යි. તો දැන්ට එතකොට මෙයාලක තිබිච්ච මුදලින් හරියටම භාගයක් ඉවරයි. තිබිච්ච එකෙන් භාගයක් ඉවරයි. හරි තිබුණ එකෙන් භාගයක් ඉවරයි. ඒතර භාගයක් ඉවර නම් තව මෙයාට කොච්චරක් ඉතුරු වෙනවද? දෙකෙන් එකක් දැන් ඉවරයි. අපි කියන්නේ මගේ අතේ තිබිච්ච භාගයක්ම ඉවරයි බං. එහෙම කියනවා. ඒතර භාගයක් ඉවරයි නම් තව කොච්චරක් තියෙනවද? ඇයි බං ඉතින් උඹට තව භාගයක් තියෙන්නේ කියලා නේ කියන්නේ. නෑ තව භාගයක් තියෙනවා. තව භාගයක් තියෙනවා. තව භාගයක් තියෙනවා. දැන් ඊළඟට කියනවා ඉතිරියේ. දැන් ගාන හොඳ බලවත් බැලුවත් දැන් මම ආයෙත් පෙන්නන්නම් මේ. ඊළඟට කියනවා මේ ඉතිරියෙන් පහෙන් එකක් පූජනීය ස්ථානයක් වැඩි දියුණුවට පරිත්‍යාග කළ අතර ඉතිරි මුදල සුනාමියෙන් නවතැන් වූ පවුල් දෙකක් සඳහා නිවාස දෙකක් සෑදීම සඳහා සමව වැය කරන ලදී. දැන් මේක හදන්න මෙහෙම. ඉතුරු භාගය තියෙනවනේ. මෙන්න මේක ගෙවල් දෙකක් හදන්න සමානව දෙකට බෙදෙනවා. සමානව දෙනවලු. එහෙනම් මේ ඉතුරු වෙච්ච එක ගෙවල් දෙකකට දෙනවා. එහෙනම් අපි එක ගෙදරකට හම් වෙන ගාන හොයාගන්න කොහොමද? දැන් අපි හිතමුකෝ බබෝ මෙහෙම එකක්. මොකද්ද? ඔයාලගේ රුපියල් 100ක් තියෙනවා. සමානව ගෙවල් දෙකකට දෙනවා. එහෙනම් 100 දෙකට බෙදුවාම 50 50. එහෙනම් මෙන්න මේක තමයි ගෙවල් දෙකටම මේ. එහෙනම් අපි එක ගෙදරකට බලන්නේ මේක දෙකට බෙදෙනවා. මෙයාව දෙකට බෙදෙනවා. මේක බෙදනවා දෙකට. දෙකෙන් එක බෙදීම දෙක. ඒතර අපිට එක ගෙදරකට ගිය ගාන හොයාගන්න පුළුවන්. හරි. ඒක සමානව ගෙවල් දෙකට බෙදෙනවා. ඊට අපි කරන්නේ දෙකෙන් එක බෙදීම කියන ගණන් හදන්නේ නැහැ. අපි බෙදීම තිබුණොත් සාමාන්‍ය පොඩි පන්ති වල ඉගෙන ගන්නවා මොන කිලිම් කරනවා. එහෙම කරාම මෙයාව උඩයට මාරු වෙනවා. උඩයට මාරු වෙන කියන්නේ දෙක උඩයට මාරු වෙන කියන්නේ මෙයා උඩයට මාරු වෙන බබු මේ මෙතන හැදෙන්නේ. මේක යටින් තියෙන එකේ ඉලක්කම. අපි ලියන්නේ එක තමයි යට තියෙන්නේ. එහෙනම් මේක වෙන්නේ එක උඩට ගිහිල්ලා දෙක යට යනවා. එතකොට එක් වරක් එක 1යි දෙවරක් එක 4යි. එහෙනම් අර භාගය දෙකට බෙදුවාම වැඩි කිරීම වුණා දෙකෙන් එක වුණා එතකොට 4න් එක.
එහෙනම් මේ එක ගෙදරකට එක් නිවසකට එක නිවසකට මේ එකකට 4 එකක් දීලා තියෙනවා. එක නිවසකට 4 එකක් දීලා තියෙනවා. ඔන්න අපි කියපු විස්තරයට අදාළ තොරතුරු ටික ලියාගත්තා. දැන් බලමු ප්‍රශ්න ටික. තවත් එකක් කියන මේ. එක නිවසකට වැය වූ මුදල 4,50,000යි. එක ගෙදරකට ගියපු ගාන ලක්ෂ 4මාර එල්ලමයි. එහෙනම් එක ගෙදරකට ගිය ගාන ලක්ෂ 4මාර නම් එක ගෙයක් හදන්න ගිය පංගුව කීයද? 4න් 1යි. පංගුව 4න් 1යි. ඒක මුදල විදියට ගත්තොත් 4න් 1යි එක ගෙයක් හදන්න ගිය ගාන. ඒක මුදල විදියට 4,50,000 ලක්ෂ 4මාර. එහෙනම් අපි හොයනවා මුළු මුදල. ටික අපි හොයාගත්තොත් දැන් ඩොලියට වගේ 4න් 1ක් ලක්ෂ 4මාර නම් අපි 4න් 4ක් හොයන්නේ කොහොමද? එකක් ලක්ෂ 4මාරනේ. එකක් ලක්ෂ 4මාර නම් අපි 4ක් හොයන්නේ මේ ගුණ කරනවා කියද්ද 4ෙන්. එන 45 4ක් 180යි බිංදු 4ක් තව එනවා. දැන් ලක්ෂ වලින් 18 මුළු මුදල. ඒ කියන්නේ මේ මිනිස්සයා ගාව තිබුණු මුළු මුදල. ඒ මිනිස්සයා ගාව තිබුණු මුළු මුදලෙන් 4න් එකක් මෙයා ගේ හදන්න දුන්නා. එක ගේකට 4න් එකක් දුන්නා. ඒ දීපු ගාන එක ගෙදරකට 4,50,000. ලක්ෂ 4මාර. ඒතර අපි එවුවා මුළු මුදල. ඒතර මුළු මුදල හොයනවා නම් 4න් 4ක් ලක්ෂ 18. හරි. දැන් අපි ප්‍රශ්න ටික බලමු. පළවෙනි එක පාසල් ගොඩනැගිල්ලට කළ පරිත්‍යාගයෙන් පසු ඉතිරි මුදල. පාසල් ගොඩනැගිල්ලට කළ පරිත්‍යාගයෙන් පසු ඉතිරි ගාන. පාසල් ගොඩනැගිල්ලට 8න් 3යි. ඒකට දුන්නට පස්සේ දුන්න කීයද? 8න් 5යි. දැන් අපි මේ ඉතිරිය 8න් 5යි. ඕන් මුල් එකට උත්තර. 8න් 5 ලියලා තියාගන්න. දෙක පූජනීය ස්ථානයට පරිත්‍යාග කළේ මුළු මුදලින් කවර භාගයක්ද? පූජනීය ස්ථානද මුළු මුදලින්ම නම් මේකේ 8න් 1යි. මොන දෙකට උත්තරය 8න් 1යි. 3 ඉහත පරිත්‍යාග දෙකෙන් පසු ඉතිරි මුදල. ඉහත පරිත්‍යාග දෙකෙන් මේක ගොඩනැගිල්ල පූජනීය ස්ථානය ඒ දෙකටම ගිය ගාන භාගයයි. ඒක ගියාට පස්සේ ඉතුරු ගානක් භාගයයි. භාගයක් ගියාම භාගෙ ඉතුරු වෙනවා. එහෙනම් තුන්වෙනි එකට උත්තරේ දෙකෙන් එකයි. ඊට පස්සේ 4 අපි හදනවා. එක් නිවසක් ඉදිකිරීමට වැය කළ මුදල මුළු මුදලින් කවර භාගයකට සම කළ හැකිද? එක නිවසක් හදන්න ගිය ගාන මේ තියෙන්නේ. එක නිවසක් හදන්න ගිය කොටස මුළු මුදලින් කවර භාගයක්ද? කීයද? 4න් 1යි. එහෙනම් 4 වෙනි එකට උත්තරේ මෙන්න මේකයි. මට ලියන්න දෙන්නවා මෙහෙම ඉතිරියක් ගන්න. 4න් 1යි. ඊළඟට අහනවා බලන්න මේ ප්‍රශ්න අමාරුද කියලා ලේසි යන්නේ ප්‍රැක්ටිස් කරොත් ගේමක් නෑ මේවා. ලොතරැයි ටිකට් පතේ ලැබූ ජයග්‍රාහී මුදල. ඒ කියන්නේ මුළු මුදලනේ අපි හෙව්වා කියන්නේ. මුළු මුදල වනම් මෙයාට ඇදිච්ච ගාන ලක්ෂ 18. ප්‍රශ්න 5යි ලකුණු 10යි. පළවෙනි ටර්ම් ටෙස්ට් එක ඕගොල්ලන්ට තිබ්බොත් 10 11 දෙගොල්ලන්ටම තිබුණොත් අනිවාර්යෙන් භාග ප්‍රශ්නයක් එනවා. අද ආපුවය පුළුවන් හැමෝම ඊළඟ දවසෙත් ආයෙ එන්න. මම ඊළඟ සෙමිනාර් එක කියනකොට කියන්නම් 10 11 දෙගොල්ලන්ටම ඕගොල්ලන්ම කන්ටැක්ට් කරපු එක්කෙනාව අත්තර ගන්න එපා. මොකද යාට තමයි ලින්ක් එක යන්නේ. එයා හරහා තමයි යාට ගන්න වෙන්නේ. ඒගොල්ලෝගේ group එකට join වෙන්න. තව යාළුවෝ ඉන්නවනම් ඒ යාළුවන්ට ඒගොල්ලෝගේ group එක WhatsApp group එක share කරලා තව අය එකට එකතු කරන්න. එතකොට ඔයාලට අවශ්‍ය කොටස් ටික කරගන්න පුළුවන්. හරි. එහෙනම් අපි අදත් නවත්තනවා. ආවට හැමෝටම බොහොම පිං. මේක දීපු අයටත් බොහොම පිං share කරලා. ඉතින් පිනක් කරගත්තා මම. ඕගොල්ලොත් පිනක් කරගත්තා. ඕගොල්ලෝ දෙයක් ඉගෙන ගත්තා. මොනවාරි ගැටලු තියෙනවා ඔයාව මේකට කන්ටැක්ට් කරපු කෙනාව කන්ටැක්ට් කරගෙන කියන්න මෙන්න මේ කොටස මට තේරුන්නේ නැහැ පොඩ්ඩක් කියලා දෙන්න. වෙලාවක් අහගන්න ඕනේ. එතකොට එයා මම සම්බන්ධ කරගෙන
එයාට පුළුවන් ටයිම් එකක් දාගෙන මම එයාට විනාඩි 10ක් 15ක් 20ක් වගේ ඇතුළත එයාට මම මේක සාවරණය කරලා දෙන්න. හරි වැටික් කරන්න අනිවාර්යෙන් වැඩේ ගොඩ යනවා. පුළුවන් මම අද ඉඳන් මේ වැඩේ ගොඩ දානවා කියලා නිතරම ඔළුවේ තියාගන්න කරන්න පුළුවන් එතකොට. බෑ කියලා આવොත් බෑ. පුළුවන් මට කරන්න පුළුවන්. හරිනේ. කරන්න පුළුවන් කියන මම අද ඇත්තට මේ Zoom class එක කරාට පොඩි බයක හිටිය කලින් දවස් ටිකේ මොකද අර අසනීප තත්ත්වෙ හින්දා මොකද හෝල්ඩ් එකේ කරනවා වගේ මට ගෙදරදී පොඩ්ඩක් දැන් මේකේ ළමයි නැහැ. මට පේන ළමයි නැහැ. මම ගෙදරදී දැන් කරන්නේ. ඊට පස්සේ ක්ලාස් රූම් එක නැහැ. ළමයි නැහැ. මයික් සවුන්ඩ්ස් මුකුත් නැතුව මම මේ කරන්නේ. මොකද මයික් අල්ලන් කරන පොඩ්ඩක් මට අල්ලනවට වැඩි නැතුව කරද්දී පොඩි ගැම්මක් තියෙනවා. නමුත් ඊයම හිතන් කොහොම හරි උගුර කඩන් හරි පන්තිය කරනවා කියලා. කරා ඔයගොල්ලන්ට වැඩේ සෙට් ඇති. ළමයි ගොඩකට කරන් ගියා පොඩි අවුලක් ඒක. නමුත් එහෙම බය වෙන්න දෙයක් නැහැ. හදිස්සියට ඩිවයිස් ප්‍රශ්නයක් වුණොත් කරන්ට් එක මොනවා හරි ගියොත් එහෙම ඔයගොල්ලන්ට අපි මේක රෙකෝඩින් එක දානවා. ඒවා රෙකෝඩින් එක බලන්න පුළුවන්. මම මේක රෙකෝඩින් එකක් හෙට උදේ වෙනකොට ඔයගොල්ලෝගේ යාළුවෝගේ ගෲප් වලට ඇඩ් කරනවා. ඒගොල්ලොන්ට කින් ඒතර ඕනනම් අවශ්‍ය නම් ආයෙ වීඩියෝ එක බලන්න පුළුවන්. හරි එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්. හැමෝටම good night. ජය වේවා.